ආයිබෝවන් ළමයි. අර කලින් වීඩියෝදී මම කිව්වා වගේ අද අපි අර වර්ඩ් ප්‍රොසෙසින් ලෙසන් එකේ අවසාන කොටස තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඊට කලින් ඔයගොල්ලන්ට මතක ඇති කලින් වීඩියෝදී අපි කතා කළා අන්තිමට අර ඉලස්ට්‍රේෂන්ස් ගැන. ඒ කියන්නේ pictures, clip arts, shapes, word arts වගේ දේවල් කොහොමද අපි වර්ඩ් ડોකියුමන්ට් එකට ඉන්සර්ට් කරගන්නේ කියලා අපි කතා කළා. ඒ වුණාට අපි නෝට් එක නම් ලිව්වේ නෑ නේද? ඒ නිසා අද ලෙසන් එක පටන් ගන්න කලින් අපි කලින් වීඩියෝවේදී කතා කරපු දේ කෙටියෙන් බොහොම කෙටියෙන් සටහන් කරගෙන ඉඳමු. මොකද අපිට ඒක පස්සේ පාඩම් කිරීමේදී අවශ්‍ය වෙන නිසා ඒවා මතක තබා ගත යුතු නිසා. හරි. එහෙනම් මෙහෙම ලියන්න ඊළඟ ප්‍රශ්නය. ඔයගොල්ලෝ අන්තිමට ලියන්න ඇත්තේ අර draw table insert tab නේද? table draw table කියන command එකනේ ලියන්න ඇත්තේ. ඊට පස්සේ ලියන්න ප්‍රශ්නය what are the illustrations? What are the illustrations? මම දන්නේ මේ ප්‍රශ්නේ මම කලින් කිව්වද කියලා. ඒක කිව්වනම් ඔයගොල්ලෝ ඉතින් මේ උත්තරේ ලියන්න ඕනේ නැහැ. දැනටම ලියලා තියෙනවා. නැත්තම් ලියා ගන්න උත්තරේ මෙහෙම pictures, clip arts, shapes, word arts, chart ටිකක් අර තිත් පේලියක් තියලා ලියන්න etc. ඒ කියන්නේ etc කියලා ලියලා which inserted into a word document are called illustrations. සිංහලෙන් illustration වලට කියන අපි විචිත්‍රතාවන් කියලා නේද? ටිකක් බර වචනයක් නේද? ඊළඟ ප්‍රශ්නය how to add an illustration to a Word document. How to add an illustration to a Word document. ඒකට උත්තරේ නිකන් ග්‍රැෆිකලි ඔයගොල්ලන්ට නිකන් අර බ්ලොක් ඩයග්‍රෑම් එකකින් මෙන්න මේ වගේ දෙන්න පුළුවන්. මම පෙන් එක අරගෙන මේක ඉස්සෙල්ලා කොටුවක් ඇඳ ගන්න. ඔයගොල්ලෝ ලස්සනට ඇඳ ගන්නවා. ඒකේ insert tab මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ word ribbon එකේ insert tab එක ක්ලික් කරන්න ඕනේ. ඒකයි මේ කෙටියෙන් කියන්නේ නේ insert tab. ඊළඟට ඒකේ තියෙනවා illustrations කියලා group එකක් නේද? අන්නේ group එකට යන්න ඕනේ. illustrations group. ඔයාලා මේක ලස්සනට ලියා ගන්න ඕනේ, ඇඳ ගන්න ඕනේ හරිද? ඊළඟට මේ group එකේ තියෙනවා අපි කියපු එක illustration pictures, images, shapes, clip arts වගේ දේවල් නේ. ඒකින්ද අපි කියමු click pictures, clip art, shapes ඔය කැමති එකක් නේද? etc නේ ඔය වගේ. ඔච්චරයි. ඔබ තමයි උත්තරේ. මොකෙන්ද ගන්න? හරි ඊළඟ ප්‍රශ්නය how to format an illustration. How to format an illustration. illustration එක format කරන්නේ කොහොමද කියලා. බොහොම කෙටියෙන් අපි මෙහෙම ලියමු උත්තරේ ඉස්සෙල්ලා මොකද්ද formatting කරනවා කියලා. ඒතර illustration එක format කරනවා කියලා අපි කරන්නේ මොකද තමයි
ඒක වෙන තැනකට ගෙනියන එක. ඒ කියන්නේ move කරන එක නැත්නම් ඒකේ size එක change කරන එක. කියන්නේ resize කරන එක, ඒක rotate කරන එක, ඔය වගේ දේවල් වලට තමයි ඒකේ brightness, colors වෙනස් කරන එකට තමයි format කරලා කිව්වේ. format කරනවා කියලා කිව්වේ. මෙහෙම ලියමු. moving, resizing, rotating, ඊට පස්සේ ටික පෙළක් ලියලා etc. ඒ කියන්නේ etc. An illustration is called formatting the illustration. ඊළඟට අපි යටින් මෙන්න මේ graphic එක ඇඳගමුනේ දර වගේම මේ කෙටියෙන් ලියන්න මේ වගේ select ඊට වැඩි ලේසි මම මේක ටයිප් කරන එක නේ ළමයි. මේව select ඒ කියන්නේ ක්ලික් කරනවා කියන එකම තමයි නේද? select කරනවා කියන්නේ ක්ලික් කරනවා කියන එක. select the picture clip art shape ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ අපි format කරන්න ඕන shape illustration එක select කරලා ඉන්න ඕනේ. ඒක උඩ click කරලා තමයි select කරන්නේ නේ. ඔන්න ඉස්සෙල්ලා මම ඒක කළා. හරිද? ඊට පස්සේ අපි ඒක මෙහෙම කොටු කරගමු. නේද? ඊළඟට තව කොටුවක් අඳින්න මේ වගේ ඒකෙත් ලියන්න මෙහෙම. කොහමද? Word automatically displays additional contextual tab නේද? ribbon tabs. අපි මේක ගැන කතා කරලා ගිය සතිය වල මතක ඇති. හරි ඔය second block එකේ ඊළඟට අපි තව ඔය වගේම box එකක් ඇඳලා ඒක ඇතුලේ ලියමු. There are many formatting commands. In these tabs. Use them suitably. අවශ්‍ය පරිදි භාවිතා කරන්න. තමන්ට අවශ්‍ය විදිහට භාවිතා කරන්න පුළුවන් නේ. තමන්ගේ illustration එක තමන්ට අවශ්‍ය විදිහට format කරන්න එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේවා arrows වලින් connect කරන්න මෙහෙම. okay. ඔබ තමයි ඒකට උත්තරේ. හොඳයි. එදා කතා කරපු ටිකට ඔන්න ඔච්චරයි. නෝට් කරගන්න ඕනේ. පේනවනේ බොහොම කෙටියෙන් අපි සටහන් කරගත්තේ අපිට අර කතා කරපු ඒවා මතක් වෙන්න නේද? හරි අද පාඩමට අපි දැන් එමු ළමයි. දැන් අපේ Word document එකට ළමයි අපි ගොඩාක් දේවල් add කරගන්න. ඒ කියන්නේ text එතකොට ඔය වගේ illustrations නේද? tables වගේ දේවල් add කරලා අපේ document එක බොහොම අර්ථවත් විදියට බොහොම ලස්සන කරගන්න දැන් අපි දන්නවා. හරි? ඊට අමතරව දැන් ඔයගොල්ලෝ දන්නවා අපේ එදිනදා ජීවිතේ භාවිතා කරන තව එක සංකේත නැත්නම් symbols තියෙනවා මෙන්න මේ වගේ. උදාහරණයක් විදිහට මේ copyright symbol එක නැත්නම් registered mark symbol එක මේ omega නැත්නම් මේ trademark නැත්නම් මේ වගේ fractions භාග සංඛ්‍යා මෙන්න මේ ආකාරයෙන් මේ භාග සංඛ්‍යා අපිට අපේ letter එකට add කරගන්න සාමාන්‍යයෙන් අමාරුයි නේද? ඔයගොල්ලන් දන්නවා දැන් keyboard එකේ තියෙන keys පාවිච්චි කරලා මේ වගේ
fraction එකක් අපේ letter එකට insert කරන්න බෑ ළමයි නේ මේ බලන්නකො දැන් මට ඕන නම් 3න් 1 කියන එක type කරන්න වෙන්නේ මේවනේ ඒක පේනවාද ඒක type වෙන විදිය ওই විදියට type වෙන එක අපිට නිවැරදි නෑ එහෙම නෙමෙයි අපිට ඕනේ නේ අපිට ඕනේ අර මේ විදියට මේ ආකාරයට නේ අන්න එහෙම කරන්නේ කොහොමද මෙතනදී අපි මේ කතා කරන්න යන්නේ අන්න ඒක insert symbols අපේ document එකට සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවද ඔයගොල්ලෝ keyboard එකේ තියෙන්නේ බොහොම සීමිත symbols සංඛ්‍යාවක් ළමයි. ඔයගොල්ලෝ ඒක දැකලා ඇති අර exclamation එතකොට at sign එක sharp එක dollar sign percentage sign ඔය වගේ signs සාමාන්‍යයෙන් අපි commonly use කරන symbols ටිකක් තියෙනවා. ඒකට අපේ ඔක්කොම symbols keyboard එකට දාන්න බෑනේ නේ. එහෙම දාන්න ගියොත් අපිට keyboard එක හදන්න වෙනවා යාර ගානක් දිගට නේද? විශාලට keyboard එක හදන්න වෙනවා. ඒ නිසා අපිට word වලින් ලබා දීලා තියෙනවා ළමයි මේ ඕනම symbol එකක්. මේ වාගේ ඕනම symbol එකක් අපේ document එකට add කරගන්න feature එකක්. හරිද? ක්‍රම කීපයකටම අපිට පුළුවන් මේ වගේ symbols අපේ document එකට add කරගන්න. ඒක කරන්නේත් අපි අර insert tab එකට ගිහිල්ලාමයි මේ බලන්න. ඔයාලා දන්නවා insert tab එකේ මේ insert tab එකේ මේ groups ගොඩක් තියෙනවා pages tables illustration links ඔය වගේ කියලා. ඒකේ මේ අන්තිමට වෙන්න පේනවාද symbols කියලා group එකක් තියෙනවා ළමයි. හරි? ඒකේ තියෙනවා command දෙකක් equation කියලා එකක් නේද? මේකේ තියෙන එක එක අපිට ඔය අපේ mathematical document එකක් හදනවා ඒකට අවශ්‍ය වෙන ඔය මේ වගේ formulas equations අපිට අවශ්‍ය පරිදි මෙතනින් ලබා ගන්න පුළුවන් ඒවා අපේ document එකට add කර ගන්න පුළුවන් ඒක නෙමෙයි අපිට අවශ්‍ය දැන් මේ symbol අපේ document එකට මේ වගේ symbol එකක් add කරගන්නේ කොහොමද ඔයගොල්ලන්ට පේනදී word එකේ commonly use කරන symbol ටික මෙන්න මේ palette එකේ පෙන්නලා තියෙනවා මේ symbol කියන command එක click කරාම ලැබෙන මෙන්න මේ palette එකේ symbol palette එකේ තියෙනවා අපි ගොඩාක් පොදුවේ බහුලව භාවිත කරන ලබන symbols ටිකක් මේ copyright registered mark එක trademark නේ plus minus sign එක එතකොට unequal sign එක මේ වගේ දේවල් මෙතන තියෙනවා දැන් මෙතන නැත්තම් අපිට අවශ්‍ය symbol එක දැන් අපි ඉස්සෙල්ලම බලමුකෝ මේ symbol එකක් කොහොමද අපිට add කරන්නේ කියලා ඉතාලම සරලයි මේ symbol එකක් ක්ලික් කරපු ගමන් ඒක අපේ document එකට add වෙනවා නේ පේනවද ඔය වගේ add වෙනවා ඔය තියෙන copyright symbol එක. ඒ වගේ Tamanට කැමති symbol එකක් insert tab එකට ගිහිල්ලා ඒකේ තියෙන symbol group එකේ තියෙන මේ symbol command එක ක්ලික් කරලා ඔන්න දැන් මම හිතමු මේ registered mark එක මම enter කරගත්ත ඔය විදිහට ඔයාලට පේනවද දන්නේ මම ටිකක් ඒක ලොකු කරන්නම් මේ මොකක්ද වෙන්නේ නේ ළමයි අපි මෙතනින් ලොකු කරමු නේද ඔය පේන්නේ copyright mark registered mark ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් අර trademark එක නේද මේක ඔය තියෙන trademark ඔය සාමාන්‍යයෙන් type කරන විදිය ඔයගොල්ලෝ දන්නවනේ නේද දැන් අපි හිතමු Sony කියන brand එක නේ ඕකේ මෙතන සාමාන්‍ය registered mark එක තියෙනවා අපි එතකොට මෙන්න මෙතනනේ ඒක තියෙන්නේ අපි symbol ගිහිල්ලා ඒක ක්ලික් කරනවා එතකොට ඔයගොල්ලන්ට පේනදී එතනට මේ mark එක සුදුසු පරිදි ඒ registered mark එක add වෙනවා ඒ word එකට නේද ඔය විදිහට අපිට keyboard එකේ නැති keyboard එක පාවිච්චි කරලා අපේ document එකට add කරන්න බැරි symbols අපිට මෙන්න මේ insert tab එකේ තියෙන symbol group එකට ගිහලා පුළුවන්. දැන් මෙතන නැත්තම් ඔයගොල්ලන්ට අවශ්‍ය symbol එක මේ more symbols කියලා මෙන්න මේ dialog box එකනොත් මේ සංවාද කොටුවනොත් පුළුවන් ඕනම symbol එකක් තෝරලා ඔයාලගේ document එකට දාන්න. සාමාන්‍යයෙන් අපිට තියෙන symbol fonts කියලා වෙනම font set තියෙනවා. අන්න ඒ වයින් මේ තියෙන මෙන්න මේව ගොඩාක් මෙන්න මේ වගේ තමයි symbols තියෙන ළමයි. Sego UI කියන එකේ තියෙන ඔය සාමාන්‍යයෙන් use කරන symbol මේ Sego UI කියන්නේ symbol font set එකක්. ඒකේ තියෙන ගොඩාක් symbols තියෙනවා අපේ letters වලට අමතරව අපි documents වලට පාවිච්චි කරන අවශ්‍ය symbols ගොඩක් මේ වගේ select කරලා අපිට අපේ document එකට add කරගන්න පුළුවන්. ওই විදිහට පේනවනේ නේ.
ඒක ක්ලික් සිම්ප්ලි ක්ලික් කරන්න විතරයි ක්ලික් කරලා ඒ ඇඩ් කරන්න ඕන සිම්බල් එක ක්ලික් කරලා මේ ඉන්සර්ට් කියලා ක්ලික් කරාම මේ සිම්බල් එක ඇඩ් වෙනවා අපේ ડોකියුමන්ට් එකට. නේද? ඊට අමතරව තව දෙයක් තියෙනවා. මම කියවනේ සිම්බල් එකක් ඇඩ් කරන ක්‍රම කීපයක් තියෙනවා කියලා. දැන් ඔය දැක්කේ ඔයගොල්ලෝ මේ දෙවෙනි ක්‍රමයේනේ. මේ more symbols command එක ක්ලික් කරාම ලැබෙන මේ dialog box එක හරහා සිම්බල් එකක් ඇඩ් කරන්න පුළුවන්. ෆස්ට් මෙතඩ් එක තමයි අර සිම්බල් පැලට් එකට ගිහිල්ලානේ. මේ පැලට් එකේ තියෙන සිම්බල් එකක් ක්ලික් කළාම ඒ සිම්බල් එක ඇඩ් වෙනවා. සෙකන්ඩ් එක මේ more symbol ක්ලික් කරාම ලැබෙන මේ dialog box එකේ මෙන්න මේ symbols ටැබ් එකේ තියෙන symbol ටැබ් එකේ තියෙන මේ symbols අපිට ඇඩ් කරගන්න පුළුවන් අවශ්‍ය පරිදි. ඊට අමතරව මේකේ තියෙනවා special characters කියලා ටැබ් එකක් මේ dialog box එකේ symbol dialog box එකේ ඒකේ පේනවද ඔයගලන්ට keyboard shortcut තියෙනවා ළමයි සමහර symbol වලට. උදාහරණයක් විදිහට මේ copyright කියන මාක් එක symbol එක අපේ document එකට add කරන්න පුළුවන් keyboard shortcut එක පේනවද alt control C registered mark එක add කරන්න පුළුවන් alt control R වලින් trademark එක පුළුවන් alt control T වලින් පේනවද ඒ වගේ හරිද ඊට අමතරව දැන් ඔයගලන්ට පේනවා තියෙන්නේ මෙන්න මෙතන දැන් මම මේ ක්ලික් කළේ මෙතන තියෙන මේ ස්පෙෂල් කැරක්ටර්ස් ටැබ් එක ක්ලික් කරාම මෙතන තියෙන ඔටෝ කරෙක්ට් කියලා බටන් එකක්. ඔන්න ඕක ක්ලික් කළාම ඔයාලට පේනවද මෙතනක් තියෙන පොඩි වැඩක්. replace text as you type කියන මෙන්න මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරලා තියෙද්දි ඔයාලට පේනවද මේ C අකුර මේ parenthesis type කළේ එමෙද C අකුර type කරොත් ඒක automatically copyright mark එකට හැරෙනවා. එතකොට මේ වරහනක් දාලා E අකුර type කළා ආයෙ වරහන් වැහුවොත් ඒක යුරෝ මාක් එක බවට හැරෙනවා. මේ R අකුර මේ විදිහට type කරොත් වරහන් ඇතුලේ ඒක registered mark එකට type කරනවා. බලමු මේක වෙනවද කියලා. ඕකේ. දැන් බලන්න. close. දැන් මට ඕන නම් copyright mark එක මම කරන්නේ parenthesis C ආයෙ parenthesis පේනද automatically එක copyright mark එකට හැරෙනවා. ඒ වගේම registered mark එක ඕන නම් parenthesis R ආයෙ parenthesis ඒක registered mark එක උනා. මේකත් එහෙමයි. trademark TM අරගෙන trademark වෙනවා. පේනවද? ඒක අපි කළේ ළමයි මෙන්න මේ dialog box එකේ special characters ගිහිල්ලා ඒකේ තියෙන auto correct කියන බටන් එක ක්ලික් කරාම වෙන මෙන්න මේ auto correct dialog box එක හරහා නේද? ඒකේ තියෙන මේ replace text as you type කියන තැන තියෙනවා ඒ අපිට අවශ්‍ය දේ. හරි? හරි ඊළඟට අපිට ඕන වුණොත් මේ වගේ fraction එකක් අපේ document එකට add කරගන්න කොහොමද කරන්නේ? ඒක කරන්නේ මෙහෙමයි. අර වගේම insert tab එකට ගිහිල්ලා ඒකේ තියෙන symbols group එකේ මේ equation button එකේ මේ down arrow එක නෙවෙයි ළමයි මේ උඩ තියෙන symbol එක මෙන්න මේ 5 symbol එක තියෙන එක click කරන්න. click කරාම ඔයගොල්ලන්ට පේනවද මෙතන ටිකක් structures කියලා මෙතන equation tools කියලා ලොකු ribbon එකක් දිගහැරෙනවා. මේකේ තියෙන ඔය ගොඩාක් symbols පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඔයගොල්ලන්ට අවශ්‍ය මේ පේනවනේ මේ ඕන විදිහේ සිම්බල් එකක් මෙතන තියෙනවා පාවිච්චි කරන්න. හරි? equation ගිහිල්ලා ඒකේ තියෙන මෙන්න මේ ribbon එක equation button එක ක්ලික් කරපුවම මේ පේන විදිහ අමතර tab එකක් මෙතන මතුවෙනවා equation tools කියලා contextual tab එකක. ඒකේ තියෙනවා ළමයි දැන් අර මං කියවනේ අපිට fraction ඕනි කියලා නේ. ඒක අපිට බලා ගන්න අපි මේක ටික ලොකු කරලා බලමු. ඔයාලට එතකොට වඩා හොඳට පේනෙයි. දැන් මට අපි හිතමු භාගයේ කාල ඒ වගේ නේ. ඒ කියන්නේ 2කින් 1 4න් 1 4න් 3 වගේ fraction එකක් අපේ document එකට add කරගන්න ඕනේ කියලා. ඒක කරන්නේ මෙහෙමයි. අර මුලින් ඉඳලාම insert tab click කරලා symbols group එකේ මේ equation command එක click කරන්න. click කරාම එනවා මෙන්න මේ ribbon එක. ඒකේ තියෙනවා ළමයි fraction කියලා මෙන්න මේ command button එකක්. ඕක click කරන්න. ඕක තියෙනවා අපේ fraction එකක් අපිට type කරන්න පුළුවන් ආකාර. පේනවනේ? මේ හතර ස්ටයිල් හතරක් තියෙනවා. තමන් කැමති නම් මේ ස්ටයිල් එකට නැත්නම් මේ ස්ටයිල් එකට ඒ විදිහට පුළුවන්. හිතුව මට ඉස්සෙල්ලා ඕනේ මේ ස්ටයිල් එක කියලා මම ඒක ක්ලික් කරනවා. හරි? ඊට පස්සේ මට තියෙන්නේ ඒ අවශ්‍ය ඉලක්කම් ටයිප් කරන්න විතරයි වගේ. පේනවද? ඔන්න මට මගේ fraction එක
නිර්මාණය කරගත්තා. ඕකේ. දැන් ඊළඟට ඔය වගේම තමන් කැමති fraction එකක් මේ විදිහට enter කරගන්න පුළුවන්. කොහොමද කරන්නේ? insert tab ගියා equation command එක click කළා. ඒකේ තියෙන fraction button එක click කළා. තමන් කැමති fraction style එකක් select කරලා ඒ type කරනවා තමන්ට අවශ්‍ය digits නේද? ඔය එච්චරයි. පැහැදිලිද? හරි ළමයි. දැන් symbols add කරන්නේ ඔන්න ඔහොමයි. ඔයාලට පේනවා ඕනම ආකාරයක symbol එකක් අපේ Word document එකට මේ අපි කතා කරපු methods වලින් add කරගන්න පුළුවන්. අපි ඒක ලියලා ඉඳමු. මෙහෙම ලියන්න. how to insert a symbol like ඊට පස්සේ මෙන්න මේ copyright mark එක, comma, registered mark එක ඔන්න වගේ දෙකක් විතර ලියලා etc etc to a Word document. ඒකට උත්තරේ ලියන්නේ අර වගේම ඔයාලට මතකද block diagram එකක අපිට අඳින්න පුළුවන්. හරි. මම මේ block diagram එක අපි මේක මකමු නේද? මේ ටික garbage එකක් වගේ පේනවනේ. පළවෙනි box එකේ ඔයගොල්ලෝ type කරන් ලියා ගන්න මේ විදිහට insert. දැන් අපි ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ? insert tab එක click කරනවා. නේද? ඒ තමයි පළවෙනි පියවර insert tab. ඊළඟට symbols group එකට යනවා. okay symbols group. ඔක දැන් ඔයගොල්ලන්ට මතකයි තමයි. තව ගොඩාක් කල් ගියාම ලබන අවුරුද්ද විතර යනකොට ඔයගොල්ලන්ට මේව අමතක වෙනවා. හැබැයි මේක දැක්ක ගමන් මේ නෝට් දැක්ක ගමන් ඔයගොල්ලන්ට මතක් වෙයි අපි ඒ කරපු දේවල් නේ. symbols group එකට යනවා. ඊළඟට third step එක ඒකෙදි අපි මොකද්ද කරන්නේ? symbol button එක click කරනවා. click symbol button. හරි. ඊට පස්සේ last step එක තමයි select the desired symbol from the gallery. හරි. select the desired symbol from the gallery. මේවා arrows වලින් connect කරගන්න. හරි. තමයි උත්තරේ. ඒ කතා කරපු ටිකට එච්චරයි. බලන්න කොච්චර කෙටිද කියලා නේද? හරි. එහෙනම් අපි ආපහු යමු පාඩමට. ඊළඟ කොටස තමයි අපේ පාඩමේ proofing text කියන කොටස. මොකද්ද මේ කියන්නේ? බලමු. දැන් මෙතනට එනකොට ඒ කියන්නේ මේ proofing text කියන section එකට අපි එනකොට අපේ සාකච්ඡාව මෙතනට ගෙනෙනකොට Word document එකක් create කරන්න දැනගන්න ඕන ගොඩාක් දේවල් ළමයි දැනගෙන අවසానයි නේද? type කරන්න, edit කරන්න, format කරන්න නේද? එක illustrations, tables වගේ දේවල් insert කරන්න නේද? අන්තිම symbols වගේ දේවල් insert කරන මේ හැම දෙයක්ම දැන් ළමයි සාමාන්‍ය විදිහට master වෙලා තියෙන මේ අවබෝධ කරගෙන ඉන්නේ. ඉගෙනගෙන තියෙන්නේ. නේද? දැන් Word එක එතනින් නතර වෙන්නේ නැහැ ළමයි. මේ Word program එක එතනින් නතර වෙන්නේ නැහැ. ඒ විදිහට හදන document එක අපි මිනිස්සුනේ අපේ අතින් වැරදි වෙන්න පුළුවන් නේ. අපේ අතින් spelling mistakes වෙන්න පුළුවන්, grammatical errors වෙන්න පුළුවන් නේ. මේ වගේ ඒවා තිබ්බොත් අපේ document එකේ තියෙන වටිනාකම අඩු වෙනවා නේ ළමයි නේ. ඒකේ ඒ වගේ spelling mistakes තිබුණා කවුරු හරි ඒවා කියවනකොට උනත් ටිකක් විතර අපේ මේ letter එක ගැන ඒගොල්ලන්ගේ හිතේ එච්චර මේකක් ඇති වෙන්නේ නැහැ නේ. සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒකේ spelling grammar mistakes තියෙනවා.
ඒ නිසා word program එකෙන් දීලා තියෙනවා ළමයි අපිට tool set එකක්. මේ ඒවට අපි කියනවා proofing tools කියලා. හරි? proofing tools කියලා ඒවයින් කරන්නේ අපේ document එකේ ඔය තියෙන ඔය වගේ errors. ඒ කියන්නේ spelling and grammar errors. ඒ වගේම අපිට පුළුවන් ඒ document එකේ තියෙන සමහර words වෙනස් කරන්න ඒ word එක වෙනුවට වෙනත් word එකක් replace කරන්න ওই වගේ දේවල් අපිට කරන්න පුළුවන්. සමහරවිට අපිට අවශ්‍ය වෙනවා ඒ letter ඒ document එකට යොදන්න ඕන word එක මොකක්ද කියලා අපි ඔලුවට එන්නේ නැහැ ඒ වෙලාවේ. අපි ඒ වෙලාවේ හිතච්ච word එකක් දානවා. ඊට ඒක එතනට ගැලපෙන්නේ නැහැ. ඒකට නියම word එක මොකක්ද කියලා අපිට හොයාගන්න ඕනේ. අන්න ඒ වගේ අවස්ථාවකදී පවා word අපිට උදව් වෙනවා අර thesaurus කියන tool එක දීලා. අපි මේ එක tool එක proofing tool එක ගැන තමයි දැන් මෙතන සිට කතා කරන්න යන්නේ. හරි? ඉතින් මේ විදිහට අර අපේ document එකේ තියෙන grammatical errors, spelling mistakes, එතකොට ඔය තියෙන word replacements වගේ දේවල් නිවැරදි කරනවට නැත්නම් proofing කරනවට තමයි අපි කියන්නේ proofing the document කියලා. හරි? නැත්නම් සිංහලෙන් කියන සෝදුපත් බලනවා කියලා කියන්නේ ඔන්න ඔක තමයි. ඉතින් මේ සෝදුපත් බැලිල්ලට නැත්නම් proofing text කියන ක්‍රියාවලියට පාවිච්චි කරන tools 6ක් තියෙනවා. පේනවනේ ඒවා තමයි spelling and grammar, research, thesaurus, word count, find, replace කියන්නේ. මේවා සමහරක් ඇත්තට mistakes ක්ලියර් කරන්න නැත්නම් නිවැරදි කරන්නව නෙමෙයි. කොහොම හරි අපේ document එක වඩා perfect කරන්න, complete කරන්න, වඩා අංග සම්පූර්ණ කරන්න තමයි මේ tools අපි පාවිච්චි කරන්නේ. ඕකේ? අපි දැන් බලමු එකින් එක. මේ පළවෙනි tool එක ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මේ spelling and grammar tool එක. නේද? මේකෙන් කරන්නේ අපේ document එකේ තියෙන spelling and grammar errors අපිට බොහෝ දුරට නිවැරදි කරලා දෙනවා. සම්පූර්ණයෙන්ම නෙමෙයි බොහෝ දුරට. හරි? සමහර වෙලාවට word වලින් guess කරන වචන පවා වැරදි වෙන්න පුළුවන්. ඒකද ඒ හින්දා අපි බොහොම කල්පනාවෙන් ඒවා යොදන්න ඕනේ. To check an entire document for spelling and grammar errors. ඒ කියන්නේ අපේ මුළු document දැන් ඔයගොල්ලෝ දන්නවා automatically අපි document එක type කරනකොටම ඔය spelling and grammar check වෙනවානේ. spelling error එකක් ආවොත් අර red wavy line එකකින් grammar error එකක් ආවොත් green wavy line එකකින් අපිට ඒක පෙන්නනවානේ. ඊට පස්සේ අපිට word right click කරලා අපිට නිවැරදි වචන තෝරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක automatically වෙන්න කැමති නැත්නම් ඒ කියන්නේ හැමතිස්සෙම අපි type කරනකොට ඔය red wavy line green wavy line අපේ document එකේ දකින්න අපි කැමති නැති නිසා ගොඩක් වෙලාවට අපි ඔය automatic spelling grammar එක disable කරනවා. ක්‍රියා විරහිත කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ වගේ spelling and grammar errors අපිට සමහරට පේන්නේ නැතුව යනවානේ. අපේ document එකේ තියෙන අපිට ඒවා spot වෙන්නේ නැහැ. අවධානය යොමු වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට හොඳම වැඩේ තමයි ළමයි ඔයගොල්ලන්ගේ ડોකියුමන්ට් එක සකස් කරලා ඉවර වුණාට පස්සේ හරිද ඒ ડોකියුමන්ට් එකේ පටන් ගැම්මට ගිහලා ස්ටාර්ට් එකට ගිහිල්ලා කර්සර් එක එතන ඒ ස්ටාර්ට් එකේ කර්සර් එක ප්ලේස් කරන්න හරිද ඒ කියන්නේ ડોකියුමන්ට් එකේ ආරම්භක ස්ථානයේ ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් කර්සරේ ප්ලේස් කරන්න රඳවලා ඊට පස්සේ ඕගොල්ලන්ගේ Word එකේ තියෙනවා ළමයි Word program එකේ තියෙනවා review කියලා ටැබ් එකක්. දැන් මම මේ කතා කරන්නේ spelling and grammar tool එක ගැන මේ කතා කරන්නේ. හරි? review කියන ටැබ් එක ක්ලික් කරාම ලැබෙන මේ ribbon එකේ තියෙනවා proofing කියලා පේනවද group එකක්? ඔන්න ඔය group එකේ තියෙනවා අපිට proof කරන්න අවශ්‍ය අපේ document එකේ සෝදුපත් බලන්න නැත්නම් proof කරන්න පාවිච්චි කරන්න පුළුවන් tool 4ක්. මේ මොනවද? spelling and grammar, research, thesaurus and word count. මේ icons හොඳට මතක තියාගන්න ඕනේ මේ icon එකෙන් නිරූපණය වෙන්නේ spelling and grammar මේක research thesaurus එක නිරූපණය වෙන්නේ මේ විදිහට සහ මේ word count එක නිරූපණය වෙන icon එක කියලා. මොකද විභාගෙදී අහන්නේ මේ වගේ සරල ප්‍රශ්න මේ icon එකෙන් නිරූපණය වෙන්නේ මොන command එකද කියලා අහනවා. ඔන්න ඔය වගේ කෙටි ප්‍රශ්න. හරි? එහෙනම් ඒවා දැනගෙන ඉන්න ඕනේ. හරි. දැන් අපි බලමු මේ spelling and grammar tool එක පාවිච්චි කරලා කොහොමද අපේ මුළු document එකේම තියෙන spelling and grammar errors correct කරගන්නේ කියලා. හරි? දැන් මේ තියෙන්නේ මම සකස් කරපු word document එකක් කියලා හිතන්නකෝ. මම මොකද කරන්නේ මේ document එකේ දැන් මේ මුලටම යනවා මුලටම ගිහලා text cursor එක මේ මුල
ප්ලේස් කරනවා මෙතන ප්ලේස් කරනවා මගේ ටෙක්ස්ට් කර්සර් එක එතන ක්ලික් කරලා නේද ඊට පස්සේ මම යනවා රිවිව් ටැබ් එකට රිබන් එකේ රිවිව් ටැබ් එක ක්ලික් කළා ඒකේ තියෙන ප්‍රූෆින් කියන ගෲප් එකේ තියෙන ස්පෙලිං ඇන්ඩ් ග්‍රැමර් කියන කමාන්ඩ් එක ඕක ක්ලික් කරනවා ක්ලික් කරාම ඔයාලට පේනවාද ස්පෙලිං ඇන්ඩ් ග්‍රැමර් කියන මෙන්න මේ ඩයලොග් බොක්ස් එක පොප් අප් වෙනවා මතුවෙනවා ඒක පෙන්නනවා අපේ ડોකියුමන්ට් එකේ තියෙන මුලින්ම ස්පෙලිං එරර්ස් පෙන්නනවා. පේනවද මේ පළවෙනියට මෙන්න මෙතන to change දැන් මෙතන the කියලා ටයිප් කරන්න ඕන එක වැරදීමකින් අකුරු දෙක මාරු වෙලා ටයිප් වෙලා තියෙන්නේ නේද? ඒක එයා පෙන්නනවා අපිට රෙඩ් කරලා රතු කරලා පෙන්නනවා මේ වර්ඩ් එකනේ. ඊට පස්සේ ඒක ඒ වැරදි වචනෙට වෙනුවට යොදන්න පුළුවන් නිවැරදි වචනේ එයා මෙතන suggestions කියලා තියෙන්නේ. ඒ යටතේ දීලා තියෙනවා. එක්ක මේක 10ද මට ඕනුනේ මෙතන 10ද දෙම්ද මොකක්ද කියලා. මට ද නියවනුනේ. මම ඒ හින්දා ද කියන එක සිලෙක්ට් වෙලා තියෙන ඔටෝමැටිකලි මම ඒ හින්දා ඒ change කියන කමාන්ඩ් එක ක්ලික් කරන මේ කමාන්ඩ් බටන් එක ක්ලික් කරනවා. ඒතකොට ඔයගොල්ලන්ට පේනවා මේ වචනේ හැදෙනවා. දැන් මේ තව වචනයක් කියලා අල්ලගත්තා. වැරදියට ස්පෙල් වෙලා තියෙන. මේ always කියන එක always කියලා වෙట్లా තියෙන්නේ. එතනත් අකුරු වැරදිලා. එතන මෙයා පෙන්නලා තියෙනවා මේ වෙනුවට දාන්න පුළුවන් සජෙස්ට් කරනවා එයා මෙතන suggestions කියන මේ section එක යටතේ නිවැරදි වචනේ. මොකද්ද? always කියන වචනේ. ඉතින් මම ඒක change කරනවා. දැන් මේකේ grammatical errors නැති නිසා තිබ්බ spelling errors විතරක් නිසා ඔන්නම ඕකේ කළා මේ grammatical errors මොකුත් පෙන්වුවේ නැහැ අපිට. මේ document එකේ තිබ්බනම් grammatical errors ඊළඟට එයා green වැරදි වචන green කරලා green color කරලා අපිට පෙන්නයි. අපිට තියෙන අර වගේම change button එක click කරලා ඒ suggest කරලා තියෙන නිවැරදි වචන select කරන්න විතරයි. හරි? ඔන්නෝමයි ස්පෙලිං ඇන්ඩ් ග්‍රැමර් එක පාවිච්චි වෙන්නේ. මම මේ බොහොම සරලව කියාගෙන යන්නේ ළමයි ලොකුවට ගැඹුරට විස්තරාත්මක කතා කරන්න තරම් දෙයක් මේකේ නැති නිසා. ඔන්න පළවෙනි proofing tool එක ස්පෙලිං ඇන්ඩ් ග්‍රැමර්. ඕකෙන් වෙන්නේ ඔච්චරයි. ඊළඟට මෙන්න තියෙන ළමයි research tool එක කියලා. මේකෙන් මොකද කරන්නේ? If you want to look up a word to find out its meaning, you can use the research pane. මොකද ඒ කියන්නේ දැන් අපේ ડોකියුමන්ට් එකේ තියෙන සමහර වචන එක තේරුම අපිම දන්නේ නැති වෙන්න පුළුවන්. මොකද්ද කෝඩිනේට් කියන්නේ? එහෙම නැත්නම් ඩිසයින් කියන්නේ ඔය වගේ වචනයක තේරුම අපි ටිකක් බලා ගන්න ඕන නම් නේද? අපිට මොකද කරන්නනේ? ඒලියම කො ඩික්ෂනරියක් හරි මොකක් හරි හොයාගෙන ඉන්න වෙනවා. ඒ වුණාට වාසනාවට වර්ඩ් ඇතුළේම තියෙන අපිට අවශ්‍ය වචනයට සමාන වචන නැත්නම් ඒකේ මීනින් එක දැනගන්න පුළුවන් ටූල් එකක්. ඒකට තමයි අපි රිසර්ච් ටූල් එක කියලා කියන්නේ. කොහොමද රිසර්ච් ටූල් එක පාවිච්චි කරන්නේ? ඉස්සෙල්ලා වර්ඩ් එක අපිට මීනින් එක හොයන්න ඕනේ වර්ඩ් එක සිලෙක්ට් කරලා ඉන්නවා. ඊට පස්සේ තමයි රිවිව් ටැබ් එකට ගිහිල්ලා ඒකේ රිසර්ච් කියන කමාන්ඩ් බටන් එක ක්ලික් කරන්නේ. එහෙම කළාම තමයි ඔයගොල්ලන්ට පේන්නේ රිසර්ච් කියලා vertical pane එකක් තීරුවක් ඕපන් වෙනවා මෙන්න මේ වගේ. බලමු කළා දැන් අපි හිතමු අර කිව්වා වගේ මේ coordinate කියන word එකේ meaning එක මොකක්ද කියලා මට දැනගන්න ඕනේ. මම මොකද කරන්නේ? ඒක select කරනවානේ. ඒක double click කරලා හරි drag කරලා හරි ඔය select කරනවා. ඊළඟට මම යනවා review tab එකට. review tab එකේ තියෙන proofing group එකේ තියෙන research කියලා command එක ඔක click කරනවා. click කරාම ඔයාලට පේනවා මේ vertical සිරස් අතර තියෙන මෙන්න මේ තීරුව නැත්තම් pane එක මතුවෙනවා. ඒක දැනටම අර අපි select කරපු word එක මෙතන තියෙනවා search for කියන box එක ඇතුලේ. අපිට තියෙන මෙන්න මෙතන තියෙන මේ කොළ පාට arrow එකක් තියෙන බටන් එක තියෙන ළමයි start searching කියන බටන් එක ඔන්න ඕක click කරන්න තියෙනවා. හරි? click කළාම මොකද වෙන්නේ word එකෙන් ටිකක් වෙලා යනවන searching කරනවා මේ වචනෙට සමාන වචනය හොයලා අපිට මෙන්න මෙතන මේ විදිහට පෙන්නනවා. පේනවනේ coordinate මේක හරියට ඩික්ෂනරියක්ම තමයි නේද? එන්කාටා කියන ඩික්ෂනරියේ තියෙන කොටසක් තමයි අපිට මේ පෙන්නන්නේ. මොකද්ද coordinate කියන වචනේ ක්‍රියාපදයක් ඒක શબ્ද කරන විදිය නේද? ඔක්කොම තියෙනවා. ඒකේ තේරුම මෙයා පළවෙනි තේරුම තමයි organize something complex නේ. සංකීර්ණ දෙයක් සංවිධානය කරනවට කියනවලු coordinate කියලා නේ. make parts move together කියන්නේ කොටස් එකට යම් කොටස් කීපයක් එකක්සේ මේ චලනය වෙන්න සකසනවටත් අපි කෝඩිනේට් වෙනවා කියලා කියනවා නේද? ඔන්න ඔය විදිහට අපිට අවශ්‍ය වචනයක මීනින් එක තේරුම බලා ගන්න පුළුවන් අපිට මේ රිසර්ච් ටූල් එක පාවිච්චි කරලා. පැහැදිලිද? ඔය තමයි දෙවෙනි ප්‍රූෆින් ටූල් එක. හරි? තුන්වෙනි ටූල් එක මේක තමයි තිසෝරස් කියන්නේ. තිසෝරස් එකෙන් කියන්නේ
දැන් අපේ Word document එකේ තියෙන word එකකට alternative word එක. ඒ කියන්නේ මේ word එක වෙනුවට යොදන්න පුළුවන් වෙන word එකක්. විකල්ප වචනයක්. තේරුණාද? ඒකට වැඩිය සුදුසු හැබැයි ඒ meaning එකම වගේ තියෙන වෙනත් වචනයක් අපිට තෝරලා දෙනවා. අපිට එහෙම වචන ඕන නම් මෙන්න මේ thesaurus එක හරහා අපිට තෝරන්න පුළුවන්. අපි මේ වගේ වචන වලට කියනවා synonyms කියලා. හරි? හරිද? අපේ වචනයකට විකල්ප වචන නැත්තම් ඊට ඒ වගේ ඒ අදහසම දෙන වෙනත් වචන වලට අපි කියනවා synonyms කියලා. කොහොමද synonym එකක් හොයන්නේ? දැන් හිතමු මට මෙන්න මේ මගේ ડોකියුමන්ට් එකේ තියෙන අපි මේ රිසර්ච් පේන් එක වහමු. මේකේ තියෙන මේ diagrams කියන වචනේට synonym වලට ඒ meaning එකම තියෙන වෙනත් විකල්ප වචනයක් මට අවශ්‍යයි කියලා. මම මොකද කරන්නේ? ඒක ක්ලික් කරලා ඒක සිලෙක්ට් කරනවා ඉස්සෙල්ලා. අර විදිහට පුරුදු විදිහට රිවිව් ටැබ් එකට යනවා. ඒකේ තියෙන grouping group එකේ thesaurus කියන කමාන්ඩ් එක ක්ලික් කරනවා. මේක ඇත්තටම බලන් ගියත් thesaurus එකක් රිසර්ච් පේන් එකේම කොටසක්ම තමයි නේ. ඉතින් මෙතන thesaurus කියලා තියෙනවා. පේනවද? diagrams එකට සමාන වචන තමයි drawings. ඕන්න මට drawings කියලා පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන synonyms ගොඩක් ඒ වෙනුවට යොදා ගන්න පුළුවන් වෙනත් වචන alternative words තමයි මේවා. නේද? ඔන්න synonym එකක් කියන්නේ නම් මොකද්ද? අපි තෝරාගත්ත වචනයක් වෙනුවට යෙදිය හැකි වෙනත් ඒ හා සමාන අර්ථයක් දෙන වෙනත් වචන. විකල්ප වචන. නේද? thesaurus එකෙන් කරන්නේ අන්න ඒ වැනි වචන අපිට සජෙස්ට් කරලා දෙන එක, පෙන්නලා දෙන එක. මේ පේනවනේ diagrams කියන වචනෙට ගන්න පුළුවන් අපිට එක්ක drawings, figures, illustrations, plans ඔය කැමති එක. වඩා සුදුසු වචනේ අපිට සිලෙක්ට් කරලා අපිට ඒක යොදා ගන්න පුළුවන් අපේ ડોකියුමන්ට් එක. thesaurus එකෙන් කරන්නේ එච්චරයි. පැහැදිලිද? හරි. ඊළඟට අපි එමු හතරවෙනි proofing tool එක. thesaurus එක ගැන ඔච්චරයි දැනගන්න ඕනේ. පැහැදිලිනේ? thesaurus එකට යන විදිහම පෙන්වන්නේ නේ. පැහැදිලි. ඊළඟට word count එක. මේක අවශ්‍ය වෙනවා සමහර වෙලාවට ඔය කියනවනේ ඔයගොල්ලන්ගේ ටීචර්ස්ලා සමහරට කියන වචන 500ක රචනාවක් ලියාගෙන ඉන්න නේද? නැත්තම් වචන 10000ක පොඩි බුක්ලට් එකක් ඔයගොල්ලන්ට හදාගෙන ඉන්න කියලා පොඩි පොත් පිංචක් හදාගෙන ඉන්න වගේ කියන. එතකොට ওই වචන 10000ක් තමන් ටයිප් කරපු ડોකියුමන්ට් එකේ තියෙනවද කියලා කොහොමද බලාගන්නේ නේද? ඔයගොල්ලන්ට තියෙන එකින් එක වචන ගණන් කරගෙන යන්න නේද? ඒක කරන්න බෑනේ. ඒ වුණාට වාසනාවට Word වල දීලා තියෙනවා ළමයි හරියටම ඔයගොල්ලන්ගේ ડોකියුමන්ට් එකේ තියෙන වචන ගාන විතරක් නෙවෙයි අකුරු ගාන පවා. ඒ අකුරු අතර තියෙන ස්පේස් එක පවා. එහෙම නැත්නම් පැරග්‍රාෆ් කීයක් තියෙනවද ඔයගොල්ලන්ගේ ડોකියුමන්ට් එකේ? ලයින්ස් කීයක් තියෙනවද? වර්ඩ් කීයක් තියෙනවද? පේජස් කීයක් තියෙනවද? ඔය ඔක්කොම විස්තර බලා ගන්න පුළුවන් ටූල් එකක් තමයි මේ word count tool එක කියන්නේ. හරි. ඒක simply පාවිච්චි කරන්න මොකද කරන්න තියෙන්නේ? අර වගේම review tab එකට ගියා. ඒකේ තියෙන grouping group එකේ තියෙන මේ word count කියන command එක click කරන්න විතරයි තියෙන්නේ. ඔයගොල්ලන්ගේ දැනට මේ open වෙලා තියෙන document එකේ තියෙන ඔක්කොම details මේකේ පෙන්නලා තියෙනවා. pages එකයිලු තියෙන්නේ. ඒකනේ එකයිනේ තියෙන්නේ නේද? words එකයිලු තියෙන්නේ. ඒක නම් බොරු කතාවක් නේද? words එකක් නෙමෙයිනේ තියෙන්නේ මෙතන words සමහරට මේ select කරපු නිසා වෙන්නේ sorry. අපි කොහෙවත් select නොකර ආයෙ click කරලා බලමු. හරිද? ඔන්න දැන් හරියට පේනනේ. අර මම අර එක වචනයක් select වෙලා තිබ්බ වෙලාවේ word count button එක click කරපු ඉඳ තමයි ඒ words එකයි කියලා. දැන් pages දෙකක් තියෙනවා. බලමු ඉස්සෙල්ලා අපි ගිහලා දෙකක් තියෙනවද ඒකේ? ඕමයි නේද? pages දෙකක් තියෙනවා. හරි? ඊළඟට words 183ක් වචන තියෙනවලු 183ක් අපිට හිතන්නත් බෑ නේද? characters තියෙනවලු 892ක් තියෙනවා මේකේ අකුරු වෙනම අකුරු. හරි? spaces වලට අමතරව space එක මේ පරතර තියෙනනේ නේ වචන දෙකක් අතර space තියෙනනේ. අන්න ඒවත් එකේ space එක ගණන් කළොත් 1072ක් තියෙනවා. හැබැයි paragraphs තියෙන්නේ 3යිලු. හරි? paragraphs 3ක් තියෙනවලු lines මේ කියන්නේ මෙන්න මේ වගේ lines 25ක් තියෙනවා. බලන්න ළමයි කොච්චර විස්තර තප්පරයකින් දශම ගානකින් වගේ සුළු කාලයක් ඇතුළත අපිට ලබා දෙනවද නේ අපේ ડોකියුමන්ට් එකේ. ඔන්න ඔකයි word count කියන command එකෙන් නැත්නම් tool එකෙන් අපිට ලබලා දෙන්නේ. මෙන්න ඊළඟට පස්වෙනි tool එක find tool එක. මොකද්ද මේකෙන් වෙන්නේ? The words find feature helps you to quickly find specific text in a document. අපිට අවශ්‍ය වචනයක්
හරිද? නැත්තම් sentence එකක් අපි document එකකින් හොයාගන්න තමයි මේ find tool එක පාවිච්චි කරන්නේ. හිතන්නකෝ මේ document එක මෙච්චර පොඩි එකක් නෙමෙයි පිටු 100 ගානක එකක් කියලා. ඕකේ එක තැනක තියෙන අපිට එක වචනයක් හරිද? හොයාගන්න අවශ්‍ය වෙනවා. සමහරවිට හිතන්න මෙහෙම දෙයක් team මේ document එකේ තියෙන team කියන වචනේ අපිට හොයාගන්න ඕනේ කියලා කොහෙද තියෙන්නේ කියලා අපිට අවශ්‍ය වෙනවා මේ team කියන වචනේ හොයාගෙන ඒක මකලා දාන්න. ඉතින් මේක හොය හොය ඉන්න ගියාම ටිකක් කරදරයි නේද? මේ දැන් මේක පොඩි document එකක් ඉඳලා ලේසියෙන් හොයාගන්න පුළුවන්. හිතන්නකො පිටු 100 ගානක document එකක් වුණා නම් කොහොමද හොයන්නේ කියලා නේ? ඒක වෙලාව යන time consuming දෙයක්. ඒකින්ද Word එකකින් අපිට දීලා තියෙන ළමයි සරල ඒ වගේම ඉතාම powerful tool එකක් find tool එක. ඒක තියෙන්නේ මේ review tab එකේ නෙමෙයි හැබැයි. ඒක තියෙන්නේ home tab එකේ. home tab එකේ එහා කෙළවරේම දකුණු කෙළවරේම උඩින්ම තියෙන්නේ අන්නේ find tool එක. පේනව නේද? ඒකෙත් මේ icon එක නැත්තම් මේ රූපය හොඳට මතකේ තියෙන්න ඕනේ find tool එකේ. හරි? ඔන්න ඔක ක්ලික් කරන්න. පේනවද? ක්ලික් කරාම මේ දැනට අපි කලින් මේ find search කරපු වචනයක් තමයි මෙතන පෙන්නන්නේ. දැන් මෙතන අපිට තියෙන්නේ අපිට අවශ්‍ය වචනේ. හොයාගන්න අවශ්‍ය වචනේ ටයිප් කරන්න. මෙන්න මෙතන. හරි? මම ටයිප් කරනවා team කියන වචනේ මට ඕනේ. මම team කියලා ටයිප් කරනවා. හරිද? ඔයගොල්ලන්ට පේන ඉතින් මම ටයිප් කරලා ඉවර වෙනකොටම මගේ ડોකියුමන්ට් එකේ තියෙන team කියන වචන ඔක්කොම highlight කරලා පෙන්නනවා. පේනවද? ඉතින් මට අවශ්‍ය නම් ඒ ඔක්කොම delete කරලා දාන්න ඕ යම් වෙනසක් කරන්න ඕන නම් ඒ වෙනස හෝ ඒ ඕන දෙයක් කරන්න පුළුවන් දැන් නේ. මට හිතුණා මේක bold කරලා මෙන්න මේ වගේ කරන්න ඕන කියලා එක වචනය නේද? පේනව නේද? ඔන්න ඕකයි team කියන sorry මේ find command එකෙන් වෙන්නේ. පැහැදිලිද? හරි. find tool එකෙන් කරන දේත් ළමයින්ට පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. ඒකට යන විදිහත් මේ තියෙන්නේ නේද? ඉස්සෙල්ලා දැන් සාමාන්‍යයෙන් නම් ඉතින් find tool එක පාවිච්චි කරනකොට තව දෙයක් මම කියන්න අමතක වෙච්ච දෙයක් තමයි මේ text cursor එක අපි සාමාන්‍යයෙන් document එකේ මුලටම ගිහිල්ලා place කරනවා. ඒකට හේතුව Taman දැන් ගොඩක් වෙලාවට මේ find tool එක ක්‍රියාත්මක වෙන්නේ ළමයි text cursor එක ඒ මොහොතේ තියෙන තැන ඉඳලා පහළට. දැන් text cursor එක මෙතන නම් තියෙන්නේ find tool එක මම run කළොත් එයා හොයන්නේ මෙතන ඉඳලා පහළට විතරයි. මෙතන උඩ ටික අතහැරලා දානවා. නේද? එතකොට මොකද්ද වෙන්නේ? මට හොයන්න ඕන දේ තියෙන්නේ මේ උඩ නම්. එතකොට ඒක හොයන්නේ නැහැ. නේද? find tool එකෙන් ඒක ignore කරලා දානවා. ඒක නොසලකා හරිනවා. ඒ නිසා තමයි හැමතිස්සෙම අපි document එකේ මුල text cursor එක place කරන්නේ. එතකොට එයා මුල ඉඳලම හොයාගෙන යනවා අපිට අවශ්‍ය වචනේ. හරිද? හරි. ඊළඟ command එක තමයි replace command එක. ඇත්තම කියනවා මේ replace මේ tool එකත් find tool එකත් එක්කම තමයි එකට බැඳිලා තියෙන්නේ. හරිද? මේකෙන් කරන්නේ ළමයි අර වගේ අපිට අවශ්‍ය වචනයක් තෝරගෙන ඒ වචනේ වෙනුවට වෙන වචනයක් එතන replace කරන එක. වෙන වචනයක් ඒ තැනට දාන එක. හිතන්නකො ඔයගොල්ලෝ document එකක් මොකක් හරි letter එකක් type කරනවා. ඒකේ යාළුවෙකුට. හරිද? ඒ යාළුවගේ නම හැමතැනම තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන් හිතනවා මේ යාළුවට නෙමෙයි මේ ලියුම යවන්න ඕනේ වෙන යාළුවෙකුට කියලා. එතකොට මොකද කරන්න තියෙන්නේ? එකම වැඩේ තමයි අර දැනට letter එකේ තියෙන යාළුවගේ නම වෙනුවට වෙන යාළුවෙක්ගේ නමක් replace කරන එක විතරයි කරන්න ඕනේ. අනිත් ඒවා මකන්න ඕනේ නැහැ. එතකොට මෙන්න මේ replace tool එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඒ යාළුවගේ නම හොයලා ඒ නම වෙනුවට වෙනත් නමක් ආදේශ කරන්න. හරිද? අපි බලමු කොහොමද ඒක කරන්නේ. ඒකත් කරන්නේ අර වගේම home tab එකේ තියෙනවා තමයි replace කියලා බටන් එකක්. නැත්නම් keyboard shortcut එකක් තියෙනවා control+h. ඕක ක්ලික් කළත් replace tool එක run වෙනවා. මේක ක්ලික් කරපු ගමන් මෙන්න මේ වගේ find and replace කියන dialog එක මතුවෙනවා. ඒක මේ find what කියන තැන type කරන්න ඕනේ. ඔයගොල්ලන්ට replace කරන්න ඕන වචනය. හරිද? change කරන්න ඕන වචනේ තමයි මෙතන තියෙන්නේ. හරි? ඊළඟට replace with කියන තැන type කරන්න ඕනේ. ඒ වෙනුවට මේක වෙනුවට යොදන්න ඕන වචනේ මොකක්ද කියලා. replace කරන්න ඕන වචනේ. හරි අපි ඒක කරලා බලමු. හිතන්න මේ document එකේ තියෙන අර theme කියන වචනේ වෙනුවට මට වෙන වචනයක් යොදන්න ඕනේ කියලා. theme කියන වචනේ වෙනුවට style කියන වචනේ යොදන්න ඕනේ කියලා හිතමු. හරි? මේ document එකේ theme කියලා තියෙන හැම තැනකටම style කියන වචනේ යොදන්න ඕනේ කියලා හිතමු. මම කරන්නේ මොකද්ද? home tab එකේ
මෙන්න මේ දකුණු කෙළවරේම තියෙන ළමයි replace command එක පේනවද? ඒකත් මතක තියාගන්න. ඒකේ තියෙන මේ රූපේ හරිද? replace command එක ඔන්න ඔක ක්ලික් කරන්න. ක්ලික් කරනකොට ඔයාලට පේනවා මේ find and replace කියන dialog box එක ලැබෙනවා. මේකේ ඔන්න දැන් මේක සිලෙක්ට් වෙලාම තියෙනවා. මේක අර මම කලින් theme වචනේ සිලෙක්ට් කරලා find කරන්නේ. ඒකයි මේ වචනේ දැන්ට මේ highlight වෙලා තියෙන්නේ. හිතන්න මට මේ theme කියන වචනය හරි වෙනුවට style කියන වචනය ඕනේ කියලා. හරිද? ඒම විතරක් නෙවෙයි ඕනනම් මේ theme කියන එක එක වචනෙට වෙන වෙන වචන දාන්නත් පුළුවන්. හිතමු ඔන්න මේ බලන්න. මම ඉස්සෙල්ලාම theme කියන වචනේ හොයනවා. මම මෙතන delete කරලා පළවෙනියට theme තියෙන තැන හොයනවා ඉස්සෙල්ලා ගිහින්. හරි? replace. මෙන්න තියෙනවා මේ theme එක. ඒකට මම මොකද්ද දාන්නේ? හිතමු style කියන වචනේ දානවා කියලා. style. මේ style කියන වචනේ type කරනවා මේ replace command එක click කරනවා. පේනවද? එතකොට ඒක style වුණා. ඔන්න ඊළඟට ඊළඟ theme වචනය automatically select කරනවා. මේක වෙනුවට මම හිතමු වෙන නමක් මොකක් හරි දානවා කියලා. නේ? pattern කියලා තියනවා කියලා හිතමු. pattern. මේ theme එක වෙනුවට pattern කියන වචනේ මේ replace it කියන box එකේ මම ඒ word එක type කරලා මේ replace command එක click කරනවා. ඔයාලට පේනවද? එතකොට ඒක වෙනේ එතන theme වෙනුවට pattern කියලා type වෙනවා. ඔය වගේ theme කියන හැම තැනටම අපිට පුළුවන් අපි කැමති ඒ theme කියන වචන වල වෙන වචනයක් එතනට add කරනවා. මෙතන මොකද මේ වගේ වෙනවා. හරි? ඔයගොල්ලන්ට පේන්නේ find and replace command එකෙන් වෙන්නේ මොකද්ද කියලා දැන් පැහැදිලි වෙන්න ඇති. මේ අන්තිමට මම අර type කරේ theme එක වෙනුවට මෙන්න මේක replace කරන්න කියන්නේ ඔන්න ඒක replace. හරි? පැහැදිලිද? ඔන්න ළමයි grouping tools. ඔච්චරයි දැනගන්න තියෙන්නේ. හරිද? අපි ඒ ටිකත් ලියාගෙනම පාඩමේ අවසාන කොටසට යන්. මෙහෙම ලියන්න. What is proofing text means? What is proofing text means? ඒකට උත්තරේ ලියන්න. Correcting spelling grammar mistakes. Correcting spelling and grammar mistakes. Comma typos. Typos කියන්නේ අපි type කරනකොට අපි අතින් වෙන වැරදි වලට ඒවට තමයි typos කියන්නේ. TYPOS typos is called proofing text. Is called proofing text. ඊළඟ ප්‍රශ්නය මම මේ proofing text proofing tools කියන අනිවාර්යයෙන්ම මේක ලියන්න ඕනේ ළමයි හේතුව ගොඩාක් වෙලාවට මේවා අහන්න ඉඩ තියෙන නිසා. Name and briefly describe proofing tools used in words. හරි උත්තරේ මෙහෙම ලියන්න. 1 පළවෙනි tool එක තමයි spelling and grammar. ඒක ඉස්සරහින් ලියන්න පොඩි sentence එකක් තියෙන වාක්‍යයක් තියෙන්නේ correct spelling and grammar mistakes. ඊළඟට 2 research. දෙවෙනි tool එක තමයි research. ඊට ඉදිරියෙන් ලියන්න finding the meaning of a word. වචනයක තේරුම සෙවීම තමයි research tool. ඊළඟට 3 thesaurus. ඊට ඉදිරියෙන් ලියන්න ඒක ඉදිරියෙන් find the alternative words for a selected word. විකල්ප වචන නැත්නම් සමානාර්ථ දෙන වෙන වචන ලබා දෙන එක තමයි thesaurus කරන්නේ. 4 වෙනි එක word count. ඊට දෙලියන්න counts all the words in a word document. ඊළඟට fifth tool එක පස්වෙනි tool එක තමයි find. ඊට ඉදිරියෙන් ලියන්න find text or other content in a document.
text or other content in a document. ඊළඟට 6 replace තමයි අන්තිම tool එක replace. ඒ ඉදිරියෙන් ලියන්න replace text in a document. Replace text in a document. ඔය බොහොම කෙටියෙන් ලියන්නේ. හරි? මේ ප්‍රශ්නෙට එච්චරයි. ඊළඟ ප්‍රශ්නේ ලියන්න ඒ යටතේම තව ප්‍රශ්නයක්. How to use proofing tools in Word. How to use proofing tools in Word. හරිද? ඒ යටතේ මෙන්න මේව තමයි ඔයගොල්ලෝ ඇඳ ගන්න තියෙන්නේ. ඉරේසර් අරගෙන මේව මකමුනේ මේක ඇතුළම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඕකේ. හරි මේකේ පළවෙනි බොක්ස් එකේ review tab එක ක්ලික් කරනවා ඉස්සෙල්ලා නේ. පළවෙනි කොටුවෙන් අදහස් වෙන්නේ ඒක review tab ක්ලික් කරන්න කියන්නේ. ඊළඟට second box එකේ තියෙනවා proofing group එකට යනවා අපි. ඒ ribbon එකේ දැන් review tab එක ක්ලික් කළාම ලැබෙන ribbon එකේ proofing tools කියලා group එකක් තියෙනවා. අනේ group එකට යනවා. ඒකයි මේ කියන්නේ proofing group. okay. proofing group. ඊළඟ box එකේ click the desired proofing tool. ඊළඟට අපිට අවශ්‍ය proofing tool එක click කරන්න. නේ? ඔච්චරයි. අපිට මේ හතරවෙනි box එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක මකමු. ඔන්න ඕක ඇඳ ගන්න තියෙන්නේ. ඕක තමයි උත්තරේ. හැබැයි මේ ඔය review tab එකේ තියෙන ළමයි proofing tools හතරයි නේද? මොනවද ඒවා? grammar and spelling, research, thesaurus සහ word count විතරයි. අර find and replace තියෙන්නේ කොහෙද? මතකද? ඒක තියෙන්නේ home tab එකේ නේද? home tab එකේ editing group එකේ. අපි ඒක දැන් ඊළඟට ලියමු. ඔය ප්‍රශ්නෙටම ඊළඟ එක ලියන්න. ඉස්සෙල්ලා ඒක නිකන් අනුමාත්‍රිකාවක් වගේ ලියන ওই ප්‍රශ්නෙටම උත්තරේ මේ දෙන්නේ find and replace tools. find and replace tools කියලා මාතෘකාවක් වගේ ලියලා ඒක ඉරක් ගාලා ඊට පස්සේ මේ රූපය ඇඳ ගන්න. මොකද්ද? මේ home tab ඉස්සෙල්ලාම home tab එක ක්ලික් කරනවා. ඊළඟට editing group එකට යනවා. okay. editing group අපි අරක මකමු අර උඩ තියෙන මේ proofing group කියන එක මේකට අදාළ නැහැ නේ. editing group හරි. ඊළඟට අවසානයේට කරන් තියෙන click the find replace button. මේව ලියන්න. click find or replace. ඔච්චරයි. හරි. දැන් මේක ඒ විදිහට ඇඳගන්න. හරි මම හිතනවා ඉවරයි කියලා. ඊළඟට අනුමාත්‍රිකාවක් ලියා ගන්න ළමයි. mail merge and printing. mail merge and printing.
ඒ යටතේ ප්‍රශ්නේ ලියාගෙනම අපි කතාව පටන් ගමු. මෙහෙම ලියන්න. What is mail merge? What is mail merge? හරිද? ඔකට උත්තරේ අපි ලියන්න කලින් අපි බලමු මොකද්ද මේ mail merge කියන්නේ කියලා නේ ළමයි. මේක මහා දෙයක් නෙවෙයි සරල දෙයක් මේ කියන්නේ. දැන් සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙනවා ළමයි. හරිද? එකම ලිපිය හරිද? එකම ලිපිය යවන්න වෙනවා ගොඩාක් අය වෙනස් අයට නේ. උදාහරණයක් විදිහට ඔයගලන්ගේ පාසලේ ගුරු දෙගුරු රැස්වීමක් තියෙනවා කියලා හිතන්නකෝ නේද? එතකොට මේ ගුරු දෙගුරු රැස්වීමට හැම ලිපියෙම තියෙන්නේ මෙන්න මේ වෙලාවට මෙන්න මේ ස්ථානෙට එන්න කියලානේ නේද? එකම කාරණේ තියෙන්නේ. ඉස්කෝලේට මෙන්න මේ ශාලාවේ මෙන්න මේ වෙලාවට පැවැත්වෙන රැස්වීමට සහභාගී වෙන්න කියලානේ. ඔය යවන ලෙටර් එකේ වෙනස් වෙන්නේ මොනවද ළමයි? ඒ යවන එක එක්කිනාගේ නම විතරයිනේ. යවන පුද්ගලයාගේ නම විතරයි මේ ලෙටර් එකේ වෙනසකට වෙන්නේ. අනිත් ඔක්කොම වෙනස් නොවි තියෙනවා. පැහැදිලිද? ඉතින් වර්ඩ් එකේ ඔය ඒ වගේ ලෙටර් එකක් කොහොමද අපි හදන්නේ? නේද? අපි සාමාන්‍ය ක්‍රමේ නම් අර අතීතයේ තිබ්බ ක්‍රමේ නම් ඔය හැම ලෙටර් එකක්ම වෙන වෙනම එකම ලෙටර් එක වුණත් අර වෙන පුද්ගලයාට වෙන වෙනම ටයිප් කරගන්න වෙනවා. නේ? අතීතයේදී එන්නේ ඒ විදිහට තමයි ලියුම් ටයිප් කරේ. ඒ වුණාට දැන් මේ වර්ඩ් ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරලා පුළුවන් ළමයි අපිට එකම ලෙටර් එක වෙන වෙන අයගේ නම් වලින් ක්‍රියේට් කරන්න අපිට ජෙනරේට් කරන්න පුළුවන්. එකම ලෙටර් එක වෙන වෙන අයගේ නම් වලින් ලෙටර් ගොඩක් විදිහට ජෙනරේට් කරන්න පුළුවන්. පැහැදිලිද? මේල් මර්ජ් කරනවා කියලා කියන්නේ ඔන්න ඕකයි. හරිද? මේ කියලා තියෙන්නේ mail merge is a process which used to send the same or similar documents to different people. ඒකේ වෙනස් වෙන්නේ only the recipient name. ඒ කියන්නේ ඒක ලබන්නගේ නම ලිපිනේ ඒ ටික විතරයි වෙනස් වෙන්නේ. ලෙටර් එකේ බොඩි එක ඒකේ තියෙන විස්තරය හැම ලෙටර් එකේම එකමයි. හරිද? කොහොමද අපි අන්න ඒක කරන්නේ? ඒක කරන්නේ Word වල තියෙන mail merge කියන feature එක පාවිච්චි කරලා. මොකද්ද mail merge feature එකෙන් කරන්නේ නම් එකම ලෙටර් එක වෙනස් නම් වලින් ජෙනරේට් කරලා දෙන එක. වෙනස් පුද්ගලයන්ගේ නම් ඇඩ්‍රස් වගේ දේවල් වලින් එකම ලෙටර් එක ජෙනරේට් කරලා දෙන එක තමයි මේ කියනවට වැඩිය මේක කරලා වෙන්න එක තමයි ලේසි වෙන්නේ ඊට ඉස්සෙල්ලා. මේල් මර්ජ් එක ගැන ප්‍රැක්ටිකලි කතා කරන්න ඉස්සෙල්ලා අපි මූලික වශයෙන් දැනගත යුතු වචන කීපයක් තියෙනවා ළමයි යන්නේ වචන ගැන පොඩ්ඩක් අවබෝධ කරගෙන අපි මේල් මර්ජ් ප්‍රොසෙස් එක. හරි? පළවෙනි දේ තමයි ස්ටාර්ටින් ඩොකියුමන්ට් කියන එක. මේ ස්ටාර්ටින් ඩොකියුමන්ට් කියන්නේ ඇත්තටම අපේ අර හැමෝටම යවන ලෙටර් එකට. හැමෝටම යවන අර පොදු ලිපිය තියෙන වෙනස් නොවන ලෙටර් බොඩි එක විස්තරේ අන්න ඒකට තමයි ස්ටාර්ටින් ඩොකියුමන්ට් එක කියන්නේ. ඒකයි මේ කියන්නේ a document that contains the text that is same in all of the merged documents. හරිද? මේකට main document එක කියලාත් කියනවා. ඊළඟට data source recipient list. මේ කියන්නේ අර මේ ලෙටර් එක යවන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවට තමයි අපි data source එක නැත්තම් recipient list එක කියන්නේ. නැත්තම් මේ ලිපින ලැයිස්තුවට යවන පුද්ගලයන්ගේ ලිපින ලැයිස්තුවක් තියෙනවානේ address list එක. ඕකට තමයි recipient list නැත්තම් data source එක කියලා කියන්නේ. field එකක් කියන්නේ ඒ data source එකේ නැත්තම් ඒ address list එකේ තියෙන එක data item එක. උදාහරණයක් විදිහට දැන් address එකක තියෙනවා recipient ගේ name එක. ඊළඟට එයාගේ ගෙදර number එක. ඊළඟට street address එක නේ. ඊළඟට town එක. ඒ වගේ තියෙනවනේ එක වෙන වෙනම data item. ඒ එක එකට වෙන වෙනම කියන field එකක් කියලා. හරි? ඒක තමයි කියලා තියෙන උදාහරණයක් first name of a person නේ. පුද්ගලයෙකුට තියෙන first name එකයි last name එකයි කියලා දෙකක්. ඉතින් first name එක කියන්නේත් එක field එකක්. last name කියන්නේ තව field එකක්. හරි? ඊළඟ record එකක් කියන්නේ එක පුද්ගලයෙකුට අදාළ අන්නේ field set එක. නැත්නම් entire field set එක. තේරුණාද කියන්නේ රෙකෝඩ් එකක් කියන්නේ එක පුද්ගලයෙකුට අදාළ ඇඩ්‍රස් එක. කියන්නේ යාගේ නමයි යාගේ ඇඩ්‍රස් එකයි ඒ විස්තර ටිකට තමයි අපි එක රෙකෝඩ් එකක් කියන්නේ. එක පුද්ගලයෙකුට අයිති දේවල්. හරිද? ඒකයි මේ රෙකෝඩ් එකක් කියන්නේ. සරලව තේරුම් ගන්න රෙකෝඩ් එකක් කියන්නේ එක පුද්ගලයෙකුගේ විස්තර.
ඊළඟට merge field එකක් කියලා කියන්නේ මේක ඇත්තටම place holder එකක්. අර අපි අර starting document එක ඇතුලේ අපි place කරනවා ළමයි මෙන්න මේ merge field කියන දේ. ඔයගොල්ලෝ මේක කරලා පෙන්නව තීරේ a placeholder in the main document where you want to insert the information from a data source. හරි. මෙතන ඉඳලා මේ මම කියන දේවල් මේ merge field එකකින් වෙන්නේ මොකද්ද කියන දේ අර අපි දැන් මම මේක main merge එකක් කරලා පෙන්නනවා ඔයගලන්ට. ඒකෙන් හොඳට පැහැදිලි වෙයි. ඕකේ. හරි. දැන් මම mail merge එකක් කරන්න යන්නේ ඔයගලන්ට පැහැදිලි කරන්න. හිතන්නකො මෙහෙම දෙයක්. දැන් අපේ ගෙදර වෙඩින් එකක් තියෙනවා. හරි. එතකොට මට අවශ්‍ය වෙනවා මේ වෙඩින් ඉන්විටේෂන් කාඩ් එක මගේ ළඟම හිතවතුන් ඔක්කොටම යවන්න. හරිද? දැන් මම මේ කාඩ් එක ගැන නෙමෙයි කතා කරන්නේ. මේ කාඩ් එක දාන එන්විලොප් එක. නැත්නම් ලියුම් කවරේ ලිපි කවරේ ගැන තමයි මම මේ කතා කරන්න යන්නේ. හරිද? මට ඕනේ මේ ලියුම් කවරේ print කරන්න එක එක මගේ හිතවතාගේ නමයි ඇඩ්‍රස් එකයි. හරිද? දැන් මම මේක කම්පියුටරෙන් මේ ටික print කරනවා නම් මේ හැම ලියුම් කවර හැම envelope එකකම මේ address print කරනවා නම් මම වෙන වෙනම හැම address එකක්ම type කරලා ඒ මේ වෙන වෙනම envelope මගේ word එකෙන් හදන්න වෙනවානේ. එතකොට අපේ ළඟ නෑද හිතවතුන් 100ක් 200ක් ඉන්නවනම් ওই 100 200ටම මම වෙන වෙනම හදන්න ඕනේ. මට ඉතින් නොකා නොබී කම්පියුටර් එක වාඩිලා දිවාරය නොබලා එක එක කවර වෙන වෙනම හදන්න වෙනවානේ. එහෙම කරන්න ඕනේ නෑ. Word එකේ mail merge feature එකකින් මට පුළුවන් මම එක letter එක envelope එකයි හදන්නේ. එයා මට ඒ envelope 100 ගානම generate කරලා දෙනවා mail merge tool එක පාවිච්චි කරලා. ඒක කරන හැටි බලමු. හරි? දැන් මම හදන්නේ නම් ඔයාලට ආයි මතක තියාගන්නේ නම් මම හදන්නේ අර මගේ wedding invitation card එක දාන්න envelope එක. ඒ envelope එකේ මම යවන recipient යවන පුද්ගලයාගේ තමයි address එකයි විතරයි තියෙන්නේ. ඒ එක එක කවරේ වෙන වෙනම එක එක කෙනාගේ නම ඇඩ්‍රස් එකයි වෙන වෙනම තියෙන්නේ. හරිද? හරි. හරි. මම මේ වගේ Word document එකක් open කරගත්තා. දැන් මෙතන මට ඕනේ envelope එකක් හදන්නනේ. දැන් මේ තියෙන සාමාන්‍ය A4 කොලයක් නේ. envelope එකක size එක අපි දන්නවා මීට වැඩිය වෙනස්. ඉතින් මට පුළුවන් මුලින් ඉඳලම මට අවශ්‍ය envelope එකේ දිග පළල අනුව මෙතන මගේ මේ page එකේ settings හදන්න. ඊට වැඩිය ලේසි ළමයි අපිට Word වලින් දීලා තියෙනවා templates. හරිද? envelope templates තියෙනවා. අන්න ඒ template එක පාවිච්චි කරන එක වඩා ලේසි නිසා මම දැන් මේ blank document එක close කරලා හරි අර envelope template එකක් හොයාගන්න උත්සාහ කරනවා. අපි බලමු එහෙම එකක් මේකේ තියෙවිද කියලා. සමහර විට මේ wedding ඇතුලේ සමහර විට තියෙන්නත් පුළුවන්. අපි බලමු. මේ තියෙනවා. මේ තියෙන wedding invitation envelope කියලා මම මේක ක්ලික් කරනවා. ක්ලික් කළා මේක තාම මේ මගේ Word program එකේ නෑ ඉන්ටර්නෙට් එකේ ඒගොල්ලන්ගේ site එකේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ computer internet connection එක තියෙනවා නම් මේ download command එක ක්ලික් කරලා ඒ template එක මේ විදිහට download කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ Word program එකට. හරි. ඔන්න දැන් ඒක මගේ program එකට මගේ Word program එකට දැන් ඇවිල්ලා තියෙන්නේ envelope එක දැන් open වෙලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ ඇවිල්ලා envelope එකේ මුල නේ මෙතන type කරන්නේ අපේ ඒ කියන්නේ මගේ දැන් මමනේ යවන්නේ යවන පුද්ගලයාගේ විස්තර ටික මෙතන තමයි තියෙන්නේ. මේ තියෙන Mr and Mrs bride's parents. ඒ කියන්නේ ඒ මනමාලය සහ මනමාලිගේ දෙමව්පියන්ගේ නම ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් එක තමයි මෙතන දාන්නේ. මෙතන දාන්නේ අපේ guest ගේ අමුත්තගේ නම එයාගේ ඇඩ්‍රස් එක. හරි? පැහැදිලිද? හරි. මේක තමයි mail merge එකක් කරන්න ඉස්සෙල්ලා මම පාවිච්චි කරනවා මම කියන අර main document එක කියලා starting document එක කියන්නේ මෙන්න මේ document එක. මතකද අපි කිව්වා මෙන්න මේ starting document එක කියලා. ඒ කියන්නේ අර හැම document එකම විස්තර තියෙන document එක නේ. ඒකේ වෙනස් වෙන්නේ නම ඒවා විතරයි අනිත් විස්තර නොවෙනස්ව තියෙනවා. ඒ document එක තමයි starting නැත්තම් main document එක කියලා. ඉතින් මම main document එක විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේ envelope එක. හරි? ඊළඟට මම කරන්න ඕන දේ තමයි ළමයි දැන් මගේ mail merge එක පටන් ගන්න කලින් හරි මේ mailings tab එකට යන්න ඕනේ. හරි ඔන්න ඔක ක්ලික් කරලා ගියන්න ඕනේ. හරි ඊට පස්සේ
මේකේ තියෙනවා පේනවද start mail merge කියලා group එකක්. ඔන්න ඔය group එකේ පළවෙනියට තියෙන command එක click කරන්න ඕනේ start mail merge කියන එක. ඒ විදිහට ක්ලික් කළාම ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේ වගේ මෙනු එකක් එනවා. ওই මෙනු එකේ තියෙන අපිට සිලෙක්ට් කරන්න පුළුවන් letters, email, messages, envelopes ඔහොම කියලා. හැබැයි මම මෙතනදී දැන් මේ envelope template එකක් අරගෙන තියෙන නිසා මේ Word එකෙන් දීලා තියෙන වෙන envelope command එක option එකට යන්නේ නැහැ මම. එහෙනම් මම මේ letters කියන option එක දැනට select කරනවා මේ වගේ. මෙතනදී අපි අර main document එකේ type එක ළමයි මෙතනදී select කරන්නේ. හරිද? letters, email, messages, envelope කියලා ගන්න main document එකේ type එක. හරි මම envelope template එකක් දැනටම අරගෙන තියෙන නිසා මම මේ envelopes යන්නේ නැහැ. මේ letters click කරනවා. හරි. ඔන්න දැන් අපේ mail merge එකේ ආරම්භ වෙලා තියෙනවා. හරි. ඊළඟට ඔයගොල්ලෝ පේනවා මේ second command එක start mail merge group එකේ තියෙන second command එක තමයි select receiver. මෙතනදී කියන්නේ යවන පුද්ගලයන්ගේ විස්තර අපි ලයිස්තුවක් හදන්න ඕනේ. අපි කරන්නේ මේ බටන් එක මෙහෙම ක්ලික් කරනවා. ක්ලික් කරාම ඔයගොල්ලන්ට පේන ඉතින් පොඩි මෙනු එකක් එන. ඒකේ තියෙනවා type new list, use existing list සහ select from outlook contacts කියලා කමාන්ඩ්ස් තුනක්. type new list කියන්නේ අපි address list එකක් අපේ ලිපින ලයිස්තුව අපි අලුතෙන්ම type කරගන්නවා. හරි? ඒක තමයි බොහෝ දුරට කරන්නේ. නැත්නම් use existing list දැනටම අපි කලින් හදාගත්ත නම් ලයිස්තුවක් නම් සහ ඒගොල්ලන්ගේ ලිපින ලයිස්තුවක් තියෙනවා නම් අපිට අන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඒකයි use existing list කියන්නේ. නැත්තම් ඔය Windows වල තියෙන Outlook කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ තියෙන ඔය ගොඩාක් අපේ ළඟ හිතවතුන්ගේ contacts අපි save කරලා තියෙනවනේ. අන්නේ contacts වලින් උනත් අපිට අපේ document එක merge කරගන්න පුළුවන්. දැන් අපිට එහෙම list මොකුත් නැති නිසා අපි අලුතෙන්ම list එකක් හදාගන්න ඕනේ. නම් list එකක් හදාගන්න ඕනේ. හරිද? එහෙනම් දැන් මේ list එකෙන් කියන්නේ මොකද්ද? මේ අපි යවන පුද්ගලයන්ගේ විස්තර තියෙන list එකක්. එයාගේ නමයි, එයාගේ address එකයි. ඒ වගේ අපි list එකක් හදාගෙන ඉන්නවා. එහෙනම් අපි මේ type new list click කරනවා. click කරාම මේ new address list කියන මෙන්න මේ dialog box එක එනවා. මේක අපි එක එක පුද්ගලයාගේ විස්තර මේ එක පුද්ගලයාගේ විස්තර තමයි මේ තියෙන්නේ. හරි? එයාගේ title එක කියන්නේ එයා Mr. Mrs. ද කියන එක. එයාගේ first name, last name, company name එක අවශ්‍ය නම් එහෙමයි address line 1 ඔය address line 2 ඔය වගේ අපිට මේ ඔක්කොම පුරවන්න ඕනේ අපිට අවශ්‍ය දේවල් පුරවන්න පුළුවන්. ඕකේ. මම මෙහෙම කරනවා. දැන් මම ඉස්සෙල්ලම Mr. කියලා type කරනවා. ඊළඟට first name එක නාමල් කියලා type කරනවා. last name එක රණසිංහ කියලා තියමුකනේ. රණසිංහ. company name එකක් අවශ්‍ය නැහැ. මම එයාගේ address එක විදිහට number 123 fifth lane මොකක් හරි දාමු නේද? lane එක address line 1 එකම line එකේ ඔක්කොම ලියන්න ඕනේ. address line 2 එකේ මහවත්ත කියලා address line 2 type කරනවා. city එක විදිහට නාරාහිට කියලා type කරනවා. ඔන්න මම එක මගේ receiver කෙනෙක්ගේ record එක ඔය විදිහට හදුවා. හරි? ඊළඟට තව receiver කෙනෙක් හදන්න ඕන නම් මම කරන්නේ මෙන්න මේ new entry කියන command button එක click කරන එක. ඔන්න click කළා. ඒතකොට ඔන්න පළවෙනි record එක හරි දැන් second එක. අපි තුමු Mrs. එයාගේ title එක Mrs. කවුද? සාමා. එයාගේ last name එක පෙරේරා කියලා දාමු. එයාට company name එකක් නැහැ. number 45 සමනල ලේන් කියලා මොනවාරි බොරු එකක් දාමු නේද? ලේන් ඒ address line 1 එකේ address line 2 එක අපි දාමු මහරගම. okay
සිටි එක මහරගම කියලා දාමු. ඔය වගේ දැන් මම රෙකෝඩ් දෙකක් හදුවා. තව රෙකෝඩ් එකක් හදමු. එකක් මිසිස් නිර්මලා මුතු සරලව company name අවශ්‍ය නැහැ. number 70B Saville road. මේ ඔයගොල්ලෝ කීබෝඩ් එකේ තියෙන ටැබ් කී එක ප්‍රෙස් කර කර ළමයි ඔන්න මේ එක එක ෆීල්ඩ් එකට පනින්න පුළුවන්. එකක් මතක තියාගන්න ටැබ් කී එක ප්‍රෙස් කරලා නැත්නම් මවුස් එකෙන් ක්ලික් කරලා පුළුවන්. දැන් මම ගොඩාක් මේ වගේ රෙකෝඩ් ටයිප් කරන්න යන්නේ නැහැ අපේ කාල වේලාව මදි නිසා. ඒවන මම රිසීපර්ලා 3 දෙනෙක් දැන් ටයිප් ඔය විදිහට 100ක් ඉන්නනවා ඔක්කොම ටයිප් කරගන්න ඕනේ. ඒක නම් කරන්න වෙනවා. හරි. ඊට පස්සේ ඕකේ කරනවා. ඕකේ කරා මෙයා අහනවා ඔන්න ඔය විදිහට මේ ඇඩ්‍රස් ලිස්ට් එක කොහෙද සේව් කරලා තියන්නේ අපිට පස්සේ වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන වැඩකට උනත් නේද. එහෙනම් මම මේක දැනට මගේ කම්පියුටරේ ඩෙස්ක්ටොප් එකට සේව් කරනවා ඇඩ්‍රස් ලිස්ට් කියන නමෙන්. හරි. මම ඒකට නමක් දෙනවා ඇඩ්‍රස් ලිස්ට් කියලා. ඊට පස්සේ ඒක සේව් කරනවා. ඒක ඔයගොල්ලන්ට පේන්නේ මගේ ඩෙස්ක්ටොප් එක උඩ මේ විදිහට ඒක සේව් වෙලා තියෙනවා ඇඩ්‍රස් ලිස්ට් කියලා. හරි. හරි. දැන් තමයි ඊළඟ වැඩේ තියෙන්නේ. ඔන්න දැන් මම දෙවෙනි පියවර සම්පූර්ණ කරලා තියෙන මගේ රිසීපර් ලිස්ට් එකත් හදලා තියෙන්නේ. හරි. දැන් මගේ හදාගත්ත රිසීපර් ලිස්ට් එකේ මොකක් හරි වෙනසක් කරන්න තියෙනවා නම් මට ඒ කියන්නේ නම් වල වෙනසක් හරි ඇඩ්‍රස් වෙනසක් හරි කරන්න ඕන මේ නැත්නම් තව අලුතෙන් එකතු කරන්න ඕන නම් ඇඩ්‍රස් එක මේ edit රිසීපර් ලිස්ට් කියලා එක කරගන්න පුළුවන්. හරි. දැන් ඒක ඒ හරිය ඉවරයි. කොහොම හරි මම ලිස්ට් එකත් හැදුවා ડોකියුමන්ට් එකත් පටන් ගත්තා. ඊළඟට මම එනවා මේකේ අර මර්ජ් කරන්න ඕන ෆීල්ඩ්. ඒ කියන්නේ මේකේ එක එක ડોකියුමන්ට් එකේ වෙනස් වෙන්න ඕන ඒවායි වෙනස් නොවිය යුතු ඒවායි. දැන් මේ ડોකියුමන්ට් එකේ වෙනස් නොවෙන ඒවා තමයි මොකද්ද? Mr and Mrs bride's parents. ඒගොල්ලන්ගේ මේ මනාලයගේ සහ මනාලියගේ දෙමව්පියන්ගේ නම්. මෙතන අපි මනාලයගේ හරි කාගේ හරි මොකක් හරි විස්තරයක් දාමුකෝ. නේ? අපි දාමු අමර තමයි කසාද බඳින්න කියලා. අමර හේවා මද්දුව. නෑ මේ දෙමව්පියෝ නේද? ඊළඟට මේ කරදරයක් අපේ ඊළඟට number 345 අරලිය ලේන් තමක් කරදාවනේ පන්නි පිටිය හරි ඔන්න අපි මෙතන ටෙලිෆෝන් නම්බර එකකුත් දාමු. මේ අර ඔයගලන්ට එක එක බ්ලොක් වගේ ආවේ අර දැක්කනේ මෙන්න මේ වගේ බ්ලොක් ආවේ එක එක ડોකියුමන්ට් ටෙම්ප්ලේට් එක හදලා තියෙන විදිහ ළමයි. ඒව ගණන් ගන්න එපා එච්චර. පන්නි පිටි මම මෙතන කරේ ෆෝන් නම්බර එකක් අපි දාමු බොරුවට නේ. ටෙලිෆෝන් කියලා මේ ටික තමයි වෙනස් නොවන ටික. හැම එන්විලොප් එකේ මේ ටික තියෙනවා. මේ තමයි අපි යවන්නේ මේ ලෙටර් එක. අපේ ඇඩ්‍රස් එක තමයි මෙතන තියෙන්නේ. මේ වෙලාව රිසීපන්ට් යවන එක්කෙනාගේ ඇඩ්‍රස් එක තමයි අපි මෙතන දාන්නේ. හරි. දැන් සාමාන්‍ය ක්‍රමයට නම් මොකද වෙන්නේ ළමයි? අපි මේ එක එක එන්විලොප් එකකින් එන්විලොප් එකට මෙන්න මේ ටික ටයිප් කරන්න ඕනේ. නේ? නේද? හැබැයි අපිට මේල් මර්ජ් එකේදී කරන්න තියෙන්නේ මෙන්න මේව දෙයක්. මම මෙතන ඩිලීට් කරලා මට මෙතන ඕනේ මගේ යවන්නගේ නම. හරිද? ඒක දාන්නේ කොහොමද ළමයි? ඔයාලට පේනවද මේ මේලින් ටැබ් එකේ තියෙනවා write and insert fields කියලා group එකක්. ওই group එකේ තියෙනවා address block, greeting line, insert merge field කියලා ඔන්න command තුනක්. මේ command දෙක ගැන එච්චර හිතන්න යන්න එපා. එච්චර වැදගත් නෑ අපිට. හරි? අපි හදපු අර address list එකේ එක එක
item එක field එක තියෙනවා මෙන්න මේ insert merge field කියන command එක click කරනකොට පේනවද title first name last name ওই ටික තියෙනවා පේනවද අර අපි හදාගත්ත address list එකේ එක item එක හරි දැන් මෙතන අපිට title එක අනිවාර්යෙන් ඉස්සෙල්ලාම යොදන්න එපායිනේ එහෙනම් no title දැන් අපි ස්පේස් එකක් තියන්න ඕනේ මොකද මේ title එකයි ඊළඟට එයාගේ first name එකනේ අපි මෙතන දාන්න හිතන්නේ මේ දෙක අතර ස්පේස් එකක් තියෙන නිසා මම ස්පේස් බාර් එක ප්‍රෙස් කරා ඊළඟට මම මෙතන ඉන්සර්ට් කරනවා ඊළඟ ෆීල්ඩ් එක මේ විදිහට මොකද first name එක ඔයාලට පේනවද ඇඩ්‍රස් ලිස්ට් එකේ එක රිසීපන්ට් එක කියන්නේ එක ලබන්නගේ මේ රෙකෝඩ් එකට අදාළ එක data item එකට අපි ෆීල්ඩ් එක කිව්වේ. ඒ එක ෆීල්ඩ් එක මේ ડોකියුමන්ට් එකට ඉන්සර්ට් වෙන්නේ මේ වගේ chevrons කියලා අපි කියන මෙන්න මේ වගේ less than symbol සහ greater than symbols අතර. පේනවනේ ඒක යෙදෙන හැටි. පේනවද? ඒ පුද්ගලයාගේ නම නෙමෙයි අර ෆීල්ඩ් එකේ නම තමයි මෙතන වැටෙන්නේ. හරි ඔන්න මම තව ස්පේස් එකක් තියලා මෙතන දැන් ෆස්ට් නේම් ඊළඟට ලාස්ට් නේම් දානවා. ඔයාලත් මේක කළාම තේරෙයි මොකද ඔන්න ලාස්ට් නේම්. හරි ඊළඟට මට මේ දෙවෙනි තැන මෙතන තියෙන්න ඕනේ මොකද්ද? එයාගේ ඇඩ්‍රස් එකනේ. ඇඩ්‍රස් ලයින් 1 එක. එහෙනම් මම මෙතන ක්ලික් කරනවා. ඉස්සෙල්ලා මෙතන ක්ලික් කරලා ඉන්නවා. ඊට පස්සේ මෙතන ගිහලා ඇඩ්‍රස් ලයින් 1 ක්ලික් කරනවා. ඊළඟ පේලිය මට ඕනේ ඇඩ්‍රස් ලයින් 2 එකනේ. මම එතන ක්ලික් කරලා ආයෙත් මේ right hand insert field group එකට ගිහලා ඒකේ තියෙන address line 2 ක්ලික් කරනවා. මේක අවශ්‍ය නැහැ අපි ඔච්චරයිනේ අපි enter කරේනේ. ওই ටික විතරයි තියෙන්නේ. ඔන්න මම මගේ envelope එක හදලා ඉවරයි ළඟ. දැන් මම එකයිනේ හැදුවේනේ. මම මෙතන address එක type කළා. මෙතන එක recipient ගේ අර fields ටික enter කරා. දැන් අපිට පුළුවන් මේක merge කරගන්න. මේ envelope එක අපේ හැම recipient-ටම එක ගානේ හදාගන්න. ඒක කරන්නේ අපිට check කරලා බලන්න පුළුවන් මේක හරිද කියලා. මේ preview result කියන group එකට ගිහලා ඒක තියෙනවා නේද preview result කියලා command button එක. ඔන්න ඔක click කරන්න. ඔයාලට පේනවා ඇති පළවෙනි අපේ recipient ගේ නම සහ address එක මෙතන යෙදුණා නේද? display වුණා නේද? අපිට ඊළඟ record එක බලන්න ඕන නම් ඊළඟ envelope එක බලන්න ඕන ඔයාලට පුළුවන් මෙන්න මේ මෙතනට ගිහිල්ලා පේනවද මේ රෙකෝඩ් එකේ මේ ඇරෝස් දෙකක් තියෙනවා මෙන්න මේ ක්ලික් කර කර ඊළඟ එකට යනවා දෙවෙනි එක දෙවෙනි රෙකෝඩ් එකේ පේනවද මේ නම වෙනස් වෙන හැටි දැන් මේ ටික වෙනස් වෙන්නේ නැහැ නේ හැම එකෙම මේ ටික තියෙනවා ඇඩ්‍රස් එක වෙනස් වෙනවා මේ අර මම ටයිප් කරපු විදිහටම මෙතන වැටලා තියෙන්නේ හරිද ඔන්න ඔය අපි හදපු envelope තුන පේනවනේ එක මම හැදුවේ එකයි ඒ වුණාට දැන් ඔක්කොම හැදිලා ඉවරයි ඊළඟට මේ විදිහට අපිට අවශ්‍ය ඔක්කොම දැන් ඇඩ්‍රස් ලිස්ට් එක හැදුවා අපි මේ ෆීල්ඩ් ටික ඔක්කොම අපි ડોකියුමන්ට් එකට ඇඩ් කරා අපිට අවශ්‍ය ෆීල්ඩ් ටික දැන් අපේ ડોකියුමන්ට් එක කම්ප්ලීට් අපේ එන්වෙලොප් එක හරි දැන් අපි ඒක අවසන් කරන්නේ මර්ජ් එක අවසන් කරන්නේ මෙන්න මේ finish කියන group එකේ තියෙන finish and merge කියන command එක ක්ලික් කරලා ඔක ක්ලික් කළාම කියනවා edit individual documents print document send email messages කියලා අපිට මේ edit individual document ක්ලික් කළොත් අපේ document ටික ඔක්කොම open වෙනවා. හරිද? ඒ කියන්නේ එක envelope එක වෙන වෙනම open වෙනවා. හරි? අපිට ඒවා වෙනස්කම් කරන්න ඕන නම් කරන්න පුළුවන්. print document කිව්වොත් ඒ ඔක්කොම envelopes ටික කෙලින්ම print වෙන්න යනවා. print වෙනවා. හරි? අපි දැන් print කරන්න නෙමෙයිනේ අපි බලමු මේ ඔක්කොම හැදිලා තියෙන හැටි බලන්න අපි මේ edit individual document කියන එක ක්ලික් කරමු. එතකොට අහනවා ඔක්කොම merge to new document. ඔව් අපි කියනවා ඔව් කියලා merge all records ඒ කියන්නේ ඔක්කොම අපි අර recipient list එකේ තියෙන ඔක්කොම ඇඩ්‍රස් වලට අදාළව මේ වගේ envelopes හදලා එක word document එකක් ඇතුලේ ඒ ටික දාන්න කියනවා. ඒකයි මේ කියන්නේ අපි ඕකේ කරනවා. දැන් ඔන්න ඔයාලට පේන්නේ 1 2 පේනවද? ඔක්කොම envelope ටික හැදලා තියෙන අපිට print එකට යවන්න විතරයි තියෙන්නේ. ඔය වගේ 100ක් තිබ්බනම් මේ 100ම මෙතන තියෙයි. ඔන්න ඕකට තමයි ළමයි mail merge කියලා කියන්නේ. පැහැදිලිද? හරි. එහෙමනම් ඔය ටිකත් අමතක වෙන්න කලින් අපි මෙහිම ලියලා තියමු නේද? දැන් ප්‍රශ්නේ නම් ලිව්වනේ නේ what is mail merge කියලා. ඒකට උත්තරේ ලියන්න. Mail merge is a process which creates same documents with different recipients details
recipients details. එකම වෙනම rule එකකින් ලියන්න විතරම තව කොටසක් can be used to create batch of ඒ කියන්නේ set එකක්ම පුළුවන් කියන එක batch කියන්නේ batch of letters comma labels comma envelopes and email. ඒ කියන්නේ ළමයි අපිට mail merge feature එක පාවිච්චි කරලා මේ වගේ දැන් අපි මෙතන envelope set එකක් නේද? ඕන letter set එකක් හදන්න පුළුවන්. email අපේ යාළුවන්ට යවන්න email set එකක් එකපාර හදන්න පුළුවන් නේ. ඒක එක්කිනාට වෙන වෙනම address වලින්. ඒ වගේම labels ඔය අපි ඔය සමහර විට එකම මේ එක එක්කිනාට වෙන වෙනස් නම් වලින් address label කරලා හදාගන්න label විදියට හදාගන්නේ. නේද? අන්නේ labels හදන්න උනත් මේ mail merge feature එක පාවිච්චි කරන්න පුළුවන් කියන එක ඔය කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ how to perform a mail merge in Word. Mail merge in Word. ඒකට උත්තරෙත් අපි graphically දෙමු ළමයි මේ විදියට. ඉස්සෙල්ලා මේවා අපි erase කරලා ඉන්නකො. හරි first box එකේ අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ mail merge එක පටන් ගන්නේ කොහොමද ළමයි? mailings tab එකට යනවානේ. Word program එකේ mailings කියන tab එකට යනවා. ඒ tab එක ක්ලික් කරන්න ඕනේ වෙන විදිහකින් කියනවා. හරිද? ඒ තමයි පළවෙනි පියවර. mailing tab එක ක්ලික් කරන එක. ඊළඟට මොකද්ද කරන්නේ? අර start mail merge කියන command එක ක්ලික් කරනවා. අපි බොහොම කෙටියෙන් ලියමු. හරිද? start mail merge. මේ තමයි දෙවෙනි පියවර. second step එක mail merge එකක් කිරීම. දැන් ඔයගොල්ලෝ වීඩියෝ එක නැවත දෙසරයක් තුන් සැරයක් ආපස්සට යවලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට වඩා හොඳට මේක තේරෙයි. ඊළඟ third step එක තමයි select recipient list. select recipient. select recipients. ඊළඟට තව කොටුවක් තියෙන්න ඕනේ. අපි ඒකත් ඇඳගෙන ඉඳමු. ඒකේ දාන්න insert merge field. insert merge field. අපි අර එක field එක අපේ document එකට අපේ main document එකට add කරගන්න ඕනේ නේ. ඔච්චරයි. ඒකට උත්තරේ ඔච්චරයි තමයි. හරි. මේ පාඩමේ අවසානයේටම අපි ඇවිල්ලා ඉන්නේ. ඔය විදියට දැන් Word එකේ ඔයගොල්ලෝ දැනගත යුතු හැම ෆීචර් එකක්ම මූලික කරුණු හැම දෙයක්ම දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන අවසන් ළමයි. Word එක ගැන මූලික වශයෙන් දැනගත යුතු. Word එක කියන්නේ අවුරුදු ගාණක් ඉගෙන ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් ළමයි. ඒකේ ගොඩාක් දේවල් තියෙනවා. අපි මේ මූලික වශයෙන් සාමාන්‍ය දැනුමක් ලබා ගන්න තමයි. හැබැයි සාමාන්‍ය දැනුමක් ලබා ගද්දිත් පවා අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. දැන් ඔයගොල්ලන්ට ලෙටර් එකක් ලේසියෙන්ම Word ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරලා හදන විදිය තේරෙනවා නේද? ඉතින් මේ විදිහට අපි Word document එකක් Word program එක පාවිච්චි කරලා හදන එකෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ ළමයි. ඒක මොකක් කළොත්ද? ඒක අපිට වෙනම print කරගන්න පුළුවන් වුණොත් නේද? ඒක මේ කම්පියුටරේ අපිට මේ display screen එකේ display වෙන document එකක් විදිහට තිබ්බොත් ඇති වැඩක් නැහැ නේ. Word program එකේ අරමුණු මූලිකම පරමාර්ථය තමයි අපි හදන මේ documents print කරගන්න එක නේ. print කරගන්න තියෙන හැකියාව තමයි Word වල තියෙන මූලිකම අරමුණ. හරිද?
අපිට මේ පේන ආකාරයෙන්ම එයා අපිට ඒක print කරලා දෙනවා. ඉතින් කොහොමද print කරන්නේ? මේ විදිහට දැනට open වෙලා තියෙ අපි document එක open කරගන්න ඕනේ print කරන්න. හරිද? මම මේ කියන්නේ දැන් print කරන විදිහ. අපිට print කරන්න අවශ්‍ය document එක අපි open කරගෙන ඉන්නවා Word එකේ ඉස්සෙල්ලා. හරිද? ඊට පස්සේ අපි මේ file tab එකට යනවා. ඒක ගියාම ඔයගොල්ලන්ට පේන ඉතින් print command එක තියෙනවා මෙතන. ඒක click කරා. click කරාම ඔන්න එනවා. මෙන්න මේ details ටික එනවා. දැන් මේක එකපාරට මේ print කියන command එක click කරන්න යන්න එපා. හරිද? ඊට ඉස්සෙල්ලා කරන්න ඕන දේවල් තියෙනවා. දැන් ඕගොල්ලන්ට අවශ්‍ය නම් මේකේ copies මේ print වෙන document එකේ copies කීයක්ද ඕනේ කියලා ඒක මෙතනින් හදා ගන්න පුළුවන්. නැත්නම් මෙතන type කරන්නත් පුළුවන් අවශ්‍ය ගාන. හරිද? copies ගාන කියන්න ඕනේ. ඊළඟට මේ printer කියන box එකෙන් ඔයගොල්ලන්ගේ දැනට ඔයගොල්ලන්ගේ computer එකට connect කරලා තියෙන printer එක select කරන්න ඕනේ. හරිද? සමහර computer වල printer දෙක තුනක් උනත් connect කරලා තියෙනවා ළමයි ඔය communication වල වගේ ඒවයි තියෙනවා එක computer එකට printers දෙක තුනක් connect. ඉතින් ඒ හින්දා අපිට print කරන්න අවශ්‍ය printer එක මෙතනින් select කරලා ඉන්න ඕනේ. හරිද? ඊළඟට මෙතන තියෙනවා settings all page මේ settings යටතේ ඉස්සර තියෙනවා print all pages. අපේ document එකේ තියෙන ඔක්කොම pages print කරන්න ඕන නම් මේ option එක select කරලා තියෙන්න ඕනේ. නැත්තම් තව තියෙනනේ print current page කියන්නේ current වදින page එකක්ද? නෑ. ඒ කියන්නේ දැනට අපිට මේ තිරේ display වෙන page එක. ඒක විතර නම් print කරගන්න ඕනේ. අපි select කරන්න ඕනේ print current page කියන එක. එතකොට මේ දැනට display මේකේ page ගොඩක් තිබ්බට දැනට display වෙන page එක විතරක් print වෙනවා. නැත්තම් print custom range කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය පිටු ගන්න. හරිද? අපිට ඕනේ පිටු 1යි 6යි 7යි 10යි 9යි ඔන්න ඔය පිටු ටිකක් විතර නම් අපි කමා වලින් මෙහෙම වෙන් කර කර මේ පිටු ටික නම් කළාම ඒක print වෙනවා තමයි. තේරුණාද? මේ පිටු ටික විතරක් print වෙනවා. තේරුණාද? ඊළඟට මේ print on both side කියන්නේ සාමාන්‍යයෙන් half sheet එක පැත්තක print වෙන්නත් හදන්න පුළුවන්. නැත්තම් both side දෙපැත්තෙම print වෙන්න හදන්නත් පුළුවන්. ඒක තමයි print on both side කියලා කියන්නේ. හරිද? නැත්තම් print one sided select කරොත් ඒ එක එක A4 paper එකේ එක පැත්තක විතරයි print වෙන්නේ. හරි? පැහැදිලිද? ඒ අතරේ තව තියෙනවා collated කියලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අර මේ දැන් හිතමු අපි copies ගොඩක් ගන්නවා කියලා අපි pages ගොඩක් තියෙන document එකක් තියෙනවා. ඒ document එකේ copies ගොඩක් ගන්නවා අපි. හරිද? ඒතකොට print එක එනවා සමහර විට පළවෙනි කොළ ටික වෙනම print වෙනවා ඉස්සෙල්ලා. පළවෙනි කොළේ print වෙනවා අපි හිතමු copies 6ක් ඕනේ කියලා. ඒතකොට පළවෙනි කොළ 6 වෙනම print වෙනවා. ඊළඟට දෙවෙනි කොළ 6 තමයි දෙවෙනි පිටුව තමයි ඊළඟට print වෙන්නේ. තේරෙනවද මම කියන දේ? පළවෙනි පිටුවේ copy 6 ඉස්සෙල්ලා print වෙනවා. ඊළඟට දෙවෙනි පිටුවේ copy 6 ඊළඟට print වෙනවා. ඒ වගේ. හරි? එහෙම වෙන්නේ මේ collated කියන එක මේ uncollated කළොත්. හරිද? uncollated කළොත් අර copy ඉස්සෙල්ලා පළවෙනි පිටු ටික ඉස්සෙල්ලා එනවා දෙවෙනි පිටු ටික ඉස්සෙල්ලා එනවා. collated කළොත් මොකද වෙන්නේ? එක එක copy වෙනම එනවා. ඒ කියන්නේ document එකේ පළවෙනි copy 1 2 3 පිටු ටික තියෙන මුළු document එකම print වෙලා එනවා. ඊළඟට ආයෙත් ඒ document එක ආයෙ දෙවෙනි copy print වෙලා එනවා. ඒ වගේ. ටිකක් කල්පනා කරලා තේරුම් ගන්න මම කියන්නේ. හරි? ඊළඟට page size custom margins මේව නම් හදන්න ඕනේ අපි මොකද document එක හදනකොට මේවා set කරලා තියෙන නිසා. හරි? ඔය ඔක්කොම settings හදලා ඉවර වුණාට පස්සේ තමයි ළමයි මෙන්න මේ ලොකුවට තියෙන print command button එක click කරන්නේ. හරි? ඒක click කරපු ගමන් ඔයගොල්ලෝගේ document එක print වෙලා ඔයගොල්ලෝගේ printer එකේ. එතකොට ඔයගොල්ලන් එච්චර කල් මේ වෙච්ච මහන්සිය ප්‍රතිඵලෙ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි මේ ප්‍රශ්නෙත් අපි ලියාගෙනම ඉඳිමු. මෙහෙම ලියන්න. How to print a Word document. How to print a Word document. මේකෙත් හරිම සරලයි. මේ වගේ අපි graphically උත්තරේ දෙමු. box දෙකයි අවශ්‍ය වෙන්නේ. අනිත් ඒවා ඕනෙත් නැහැ. මම මේවා වකන්නේ. කණ්ඩ වෙලා යනවා ළමයි අපි මෙහෙම කරමු. හරි. then මේක type කරන open the document. ඔයාලා print කරන document එක open කරන එක තමයි first step එක.
මම අර සෙටින්ග්ස් ගැන කියන්න යන්නේ. ඒකේ ඔය නෝට් එකෙත් නෑ. ඒකට ඒව ඔයගොල්ලන්ට මතක තියෙයි. මම වීඩියෝ එක තියෙනවානේ ඕන වෙලාවක ප්ලේ කරලා බලන්න ආපස්සට. හරි. ඊළඟට මම මේ කීබෝඩ් ෂෝට්කට් එක කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් අර විදිහට ෆයිල් ගිහිල්ලා නේද? ෆයිල් ටැබ් එක ක්ලික් කරලා නෑ අපි ඒක දාමු කවන්නේ. open the document file tab ෆයිල් ටැබ් තව කොටුවක් දාන්න වෙනව නේද? තව කොටුවක් දාමු. ඒක ක්ලික් කරන්න print ඔච්චරයි. ඊළඟට අර ඩයලොග් එක වගේ එක එනවා. එකෙන් අවශ්‍ය ඔප්ෂන් සිලෙක්ට් කරලා print command එක ක්ලික් කරන්න තියෙනවා. මේක වැදගත් දේ තමයි ළමයි මේ keyboard shortcut එකක් තියෙනවා. ඒකත් දැනගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා දැන්ටම print කරන්න keyboard shortcut එක තමයි CTRL+P. ඒකත් අනිවාර්යයෙන්ම ලියා ගන්න. මේක තමයි උත්තරේ. හරි ළමයි මම හිතනවා ඔයගොල්ලෝ නෝට් එක සම්පූර්ණ කරගෙන ඇති කියලා. අපේ word processing පාඩම මෙතනින් අවසන් වෙනවා. හරි. ඊළඟට තියෙන්නේ මේ පාඩමේ අවසානයේ පේපර් එක සාකච්ඡා කරන්න කලින් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මේ ඉගෙනගත්ත මේ Word එකේ ඔයගොල්ලෝ ඉගෙනගත්ත ෆීචර්ස් ඔක්කොම ප්‍රැක්ටිකලි පොඩ්ඩක් ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕනේනේ නේද? ඒ හින්දා මේ අපි කියනවට වැඩි තමන් ඒක කළොත් තමයි නියම දැනුම එන්නේ ළමයි. ඒ හින්දා ලොකු ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි බොහොම සරල පොඩි දේවල් ටිකක් කරන්න තියෙන්නේ. ප්‍රොජෙක්ට් එකක් මම දෙනවා මම ඒක WhatsApp කරන්නම් ඔයගොල්ලන්ට මේ ડોකියුමන්ට් එක හරියට සකස් කරලා හෙට මේ ඉක්මනටම ඔයාලට තියෙන්නේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ කරලා මේ Word ડોකියුමන්ට් එක මට ලැබෙන්න සලස්වන එක. හරි. ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා මම ආයෙත් කියන්න ඕනේ මේ ඔයගොල්ලෝගේ නෝට්බුක් එකේ අන්තිම පිටු ෆොටෝ කරලා මට WhatsApp කරන්න. එහෙනම් දරුවනේ අදට මම මෙතනින් නවතිනවා. ආයිබෝවන්.